ඝන, ද්‍රව, වායු කියලා අවස්ථා තුනකට පදාර්ථය වර්ග කරා. හරිද? ඊට පස්සේ අපි වර්ග කරා සංයුතිය අනුව. සංයුතිය අනුව අපි පදාර්ථය වර්ග කරද්දී නියත සංයුතියක් ඇති ද්‍රව්‍ය කියලා එක වර්ග කරා. ඊට පස්සේ ආපහු සංයුතිය යටතේ වර්ග කරාම අපි වර්ග කරා සංසුද්ධ, එහෙම නැත්නම් සංසුද්ධ නොවන. සංසුද්ධ කියන්නේ නියත සංයුතියක් තියෙන ද්‍රව්‍ය. අනිත් පැත්තේ වර්ග කරා සංසුද්ධ නොවන. සංසුද්ධ සංයෝග අපි ආපහු වර්ග කරා මූල ද්‍රව්‍ය හා සංයෝග කියලා. මූල ද්‍රව්‍ය හා සංයෝග. සංසුද්ධ නොවන ඒවා වර්ග කරා මිශ්‍රණ. ඒවා අපි සමජාතීය මිශ්‍රණ හා විෂමජාතීය මිශ්‍රණ කියලා වර්ග කරා. ඊළඟට අපි කතා කරා මූල ද්‍රව්‍ය කියන්නේ මොනවටද? සංයෝග කියන්නේ මොනවටද කියන එක. මූල ද්‍රව්‍ය කියන්නේ තව දුරටත් සරල ද්‍රව්‍ය වලට බෙදිය නොහැකි සංසුද්ධ ද්‍රව්‍ය. හොඳට මතක තියාගන්න. මූල ද්‍රව්‍ය කියලා කියන්නේ තව දුරටත් සරල ද්‍රව්‍ය වලට බෙදිය නොහැකි සංසුද්ධ ද්‍රව්‍ය. දැනට ලෝකයේ මූල ද්‍රව්‍ය හොයාගෙන තියෙනවා 120ක් විතර. මේ එක මූල ද්‍රව්‍යයක්වත් තනි මූල ද්‍රව්‍ය හැදලා තියෙන පරමාණු වලින් ඒ පරමාණු තනිව ගත්තම ඇහැට පේන්නේ නැහැ. මූල ද්‍රව්‍ය හැදිලා තියෙන පරමාණු ඇහැට පෙනෙන්නේ නැහැ තනිව ගත්තම. මේවයි ස්කන්ධයන් ඉතා කුඩයි. ස්කන්ධයන් ඉතා කුඩයි. එතකොට මූල ද්‍රව්‍ය දෙකක් හෝ වැඩි ගණනක් රසායනිකව බැඳී සෑදෙන සංසුද්ධ ද්‍රව්‍ය වලට කියව සංයෝග කියලා. එතකොට සංයෝගයක තනුම් මේකක සංයෝගය ගත්තම සංයෝග අපි වර්ග දෙකක් කතා කරනවා. එකක් තමයි අයනික සංයෝග. අනිත් එක තමයි සහසංයෝජ සංයෝග. මේ සංයෝගවල තනුම් මේකක විදිහට අපි සලකනවා. සහසංයෝජ සංයෝග වල නම් තනුම් මේකක විදිහට සලකන්නේ අණු එකතු වෙලා තමයි දැන් ජලය නම් ජල අණු එකතු වෙලා. දැන් අපි මේ පොඩි උදාහරණයක් ගමු. මූල ද්‍රව්‍ය විදිහට ගන්නවම හයිඩ්‍රජනුයි ඔක්සිජන්. මේ දෙක එකතු වෙලා හැදෙන H2O. මූල ද්‍රව්‍ය තමයි හයිඩ්‍රජන් ඔක්සිජන්. සංයෝගය තමයි ජලය. මේ ජලය හැදිලා තියෙන්නේ සහසංයෝජ බන්ධන වලින්. සහසංයෝජ බන්ධන කියන්නේ දැන් ඔයගොල්ලෝ දන්නවා. සහසංයෝජ බන්ධන කියන්නේ මූල ද්‍රව්‍ය පරමාණු ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන බැඳෙන බන්ධන. එතකොට මේ සහසංයෝජ බන්ධන වලින් බැඳුනම හැදෙන්නේ අණු. එතකොට ජලය කියන සංයෝගයේ කුඩාම තැනුම් මේකකයේ තමයි අණුව. හරිද? එහෙමනේ අපි ඉගෙනගෙන තියෙන 8 වසරේදීත් අපි මේක ඉගෙනගෙන තියෙනවා. එතකොට මේ පරමාණු අණු අපේ ඇහැට පේන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. ඇහැට පේන්නේ නැහැ. මේවා ඉතා කුඩයි. මේවා ඇවිල්ලා නැනෝ ප්‍රමාණයේ ව්‍යුහයක්. පරමාණු කියන්නේ නැනෝ. නැනෝ කියන්නේ බිලියනෙන් පංගුවක්. නැනෝමීටරයක් කියන්නේ මීටරයෙන් බිලියන පංගුවක්. ඉතා කුඩයි. එතකොට ඉතා කුඩා අංශු ඇහැට නොපෙනෙන අංශු නම් මේ මූලද්‍රව්‍ය හා සංයෝග මේවා සංයෝග කියනවා මේ සංයෝග වල තනුම් මේකක හරිද? තනුම් මේකක මේවා අද තියෙන තරාදි වලින් කිරන්න බෑ. ස්කන්ධය මනින්න බෑ. ඒ වගේම මේවයි ස්කන්ධය අද තියෙන ඒකක වලින් ප්‍රකාශ කරොත් දශම සංඛ්‍යාවක් එනවා අපිට ගණනය කිරීම වලට අපහසු. දැන් අපි මේ පාඩමෙන් කතා කරන්නේ ප්‍රමාණනය ගැන. ප්‍රමාණනය. දැන් ඔයගොල්ලෝ මූලද්‍රව්‍ය කියන්නේ මොකක්ද කියන එක දන්නවා. මම මේ තාම මේ කරන්නේ පාඩමට පිවිසෙන්න කලින් මේ මාතෘකාව පැහැදිලි කරන එක. ප්‍රමාණනය කියන්නේ මනිනවා කියන එක. ප්‍රමාණය මැනීම. එතකොට ප්‍රමාණය මනින ක්‍රම තියෙනවා. පරිමාව මැනලා පුළුවන්, ස්කන්ධය මැනලා පුළුවන්. අපි මේ පාඩමේදී ගොඩක් වෙලාවට ප්‍රමාණනය කරන්නේ ස්කන්ධය. මේ පාඩමේ මුල් කොටස කතා කරන්නේ ප්‍රමාණනය කතා කරන්නේ ස්කන්ධය මැනලා. එතකොට මූලද්‍රව්‍ය කියන්නේ තව දුරටත් බෙදිය නොහැකි සරල සංඝටක වලින් සමන්විත සංසුද්ධ ද්‍රව්‍ය වලට. හරි තව දුරටත් බෙදිය නොහැකි පදාර්ථයට අපි කියන්නේ මූලද්‍රව්‍ය. මූලද්‍රව්‍ය දෙකක් හෝ වැඩි ගණනක් රසායනිකව බැඳිලා තමයි හැදිලා තියෙන්නේ සංයෝග. සංයෝග වර්ග තියෙනවා. අයනික සංයෝග තියෙනවා. අයනික සංයෝග හැදෙන්නේ ධන ආයනය ඍණ ආයනය. ඒ ධන ආයනය ඍණ ආයනය බෙදෙන සරලම අනුපාතය තමයි අපි කියන්නේ ආනුභවික සූත්‍රය කියලා. හරිද? ඒක තමයි මේ අයනික සංයෝගයේ සරලම ව්‍යුහයේ විදිහට සලකන්නේ. සාසායික සංයෝග නම් බැඳෙන්නේ ඉලෙක්ට්‍රෝන හවුල තියාගෙන. ඉලෙක්ට්‍රෝන හවුල තියාගත්ත තමයි දැන් සරලම ඒකකට කියන අණු කියන. එතකොට පරමාණු අණු. පරමාණු වල ස්කන්ධය අද තියෙන තරාදි වලින් මනින්න බෑ. අණු වල ස්කන්ධය අද තියෙන තරාදි වලින් මනින්න බෑ. විනාඩියක් දෙන්න පොල් එකක්.
එහෙම කට් වෙන්නේ නැහැ ඕල් එක. පරමාණු වල ස්කන්ධය අද තියෙන තරාදි වලින් මනින්න බෑ. අණු වල ස්කන්ධය අද තියෙන තරාදි වලින් මනින්න බෑ. හේතුව තමයි ඒව ඇහැට නොපෙනෙන ප්‍රමාණයේ අංශු. එතකොට මේවායේ ප්‍රමාණනය නැත්තම් ප්‍රමාණය මැන බැලීමේදී විද්‍යාඥයන්ට ඕන වුණා වෙනත් ක්‍රම හොයාගන්න. හරිද? දැන් අපි හිතමු මොනවා හරි ක්‍රමයකින් මූලද්‍රව පරමාණු වල ස්කන්ධය මැන්න කියලා. අපි හිතමු මොනවා හරි ක්‍රමයකින් සංයෝග වල ස්කන්ධය මැන්න කියලා අණු වල පරමාණු වල අණු වල ස්කන්ධය මැන්න කියලා කියමුකෝ. මැන්නට ගණන් හදන්න අමාරුයි. දැන් අපි රසායන විද්‍යාව ඉගෙන ගනිද්දී මේ පරමාණු වල ස්කන්ධ අතර ගණනයන් සිද්ධ කරනවා. ඊට පස්සේ අණු සංයෝග ඒව හැදෙනකොට ඒව අනුපාත කොච්චර මේ ග්‍රෑම් ගානක් මේ ග්‍රෑම් ගානකට සම්බන්ධ වෙනවද කොච්චර ඒවා ඉතුරු වෙනවද එහෙම අපි ගණන් හදනවා. ඒතර මේවා ඇත්තම අගයන් වලින් ගණන් හදන්න ගියොත් ඒ කියන්නේ පරමාණුවක ස්කන්ධය මම ලිව්වොත් 0.0.0.0.0 විතර බිංදු 20 ගානක් ලියන්න. ලියලා තමයි අගයක් එන්නේ. එතකොට මේ වගේ පරමාණු වල ස්කන්ධ වලට අදාළ ගණන් අපිට ආවොත් මේ සුළු කිරීම කරන්න බෑ. හරිද? එහෙනම් දැන් මේ ප්‍රමාණනය ගැන තමයි මේ කොටසේදී අපි කතා කරන්නේ. දැන් ඔන්න ආපහු මම පොඩ්ඩක් මතක් කරන්න මූලද්‍රව්‍ය කියන්නේ තවදුරටත් සරල ද්‍රව්‍ය වලට බෙදිය නොහැකි සංශුද්ධ ද්‍රව්‍ය. මට ඕනේ ඒකත් මේ අවස්ථාවේ කටපාඩම් කරවන්න ඕගොල්ලෝ. සංයෝග කියන්නේ මූලද්‍රව්‍ය දෙකක් හෝ වැඩි ගණනක් රසායනිකව බැඳී සෑදෙන සංශුද්ධ ද්‍රව්‍ය. හරිද? එතකොට මූලද්‍රව්‍ය වල එහෙම නැත්නම් මූලද්‍රව්‍ය වල තැනුම් ඒකකයේ විදිහට අපි සලකන්නේ පරමාණු. සංයෝග වල තැනුම් ඒකකයේ විදිහට සලකනවා සහසංයෝජ සංයෝග වල තැනුම් ඒකකයේ විදිහට සලකන්නේ අණු. අයනික සංයෝග වල තැනුම් ඒකකයේ විදිහට සලකන්නේ එතකොට අපි කියන්නේ අයනික දැලිසේ සරලම අනුපාතය. අයනික සංයෝග දැන් මෙතන ඒකත් මතක තියන්න සංයෝග කිව්වා සංයෝග අපි ප්‍රධාන ආකාර දෙකකට බෙදමු. එකක් තමයි සහසංයෝජ සංයෝග. අනිත් එක තමයි අයනික සංයෝග. දැන් 10 දරුවන්ට තමයි මේක පොඩ්ඩක් මේ තේරුම් කරන්න අමාරු මොකද 10 වසරේ මේ සහසංයෝජ සංයෝග අයනික සංයෝග තියෙන්නේ 10 වෙනි පාඩමේ. තාම අපි කතා කරන්නේ 7 වෙනි පාඩමේ. හරිද? ඒ වුණාට කමක් නැහැ. ඕගොල්ලන්ට දැන් මේ කියලා දෙනකොට මොකද එහෙම වෙනවා. විද්‍යාවේ සමහර දේවල් පැහැදිලි කරන්න ඊට පස්සේ තියෙන පාඩම් වල දේවල් අවශ්‍ය වෙනවා. ඒක ගැටලුවක් නැහැ. ඒක අහගෙන ඉන්න ටිකක් වෙලා යනකොට පැහැදිලි වෙයි. දැන් ඕගොල්ලෝ දැනගන්න ඕන මෙතන මේ අපි කතා කරන්නේ ප්‍රමාණනය. ප්‍රමාණනය කියන්නේ මැනීම. මනින්නේ මොනවද? මූලද්‍රව්‍ය හා සංයෝග. මූලද්‍රව්‍ය වල හැදිලා තියෙන්නේ මොනවයින්ද? පරමාණු. සංයෝග හැදිලා තියෙන්නේ මොනවයින්ද? අණු. හැබැයි ඒ සහසංයෝජ සංයෝග තව සංයෝග තියෙනවා. මේ පරමාණු අණු වල ප්‍රමාණනය ගැන තමයි කතා කරන්නේ. හැබැයි මතක තියාගන්න දරුවෝ පරමාණු ඇහැට පේන්නේ නැහැ. අණු ඇහැට පේන්නේ නැහැ. එන ඇහැට නොපෙනෙන දේක ප්‍රමාණය හොයන්නේ කොහොමද? ඔන්න ඔතන ලොකු ප්‍රශ්නයක් ආවා. එහෙම ප්‍රමාණය හෙව්වා ඒවා ඉතා කුඩා අගයන්. ඇයි ඇහැට පේන්නේ නැති දේක ස්කන්ධය කියලා යමු. ස්කන්ධය බැලුවොත් ඒක ඇහැට පේන්නේ නැති එකක ස්කන්ධය ගණනය කරන්න බැරි තරම් කුඩා ස්කන්ධයක්. එතකොට විද්‍යාඥයන්ට ඕන වුණා මෙහෙම නැතුව මේ කුඩා අගයන් නැතුව ගණන් හදන්න පුළුවන් මට්ටමේ අගයන් ලැබෙන විදිහේ ක්‍රම හොයාගන්න. අන්න ඒව තමයි මේ පාඩමේදී කතා කරන්නේ. හරිද? හරි දැන් මම යනවා පාඩමට. දැන් මේ පාඩමේ මුලින්ම තියෙන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. දැන් මේ වචනේම තේරුම තියෙන සාපේක්ෂ. සාපේක්ෂයි කියන වචනේ තේරුම මොකද්ද? දැන් ඕගොල්ලොන්ට කියනවා මේ ගසට සාපේක්ෂව කවුරු හරි කෙනෙක් කියනවා ඕගොල්ලන්ට මේ ගසට සාපේක්ෂව මේ ගස දෙගුණයක් උසය. එහෙම කියන්න පුළුවන්. දැන් අපි සමහර වෙලාවට එහෙම සංසන්දනය කරනවා. සාපේක්ෂව සංසන්දනය කරනවා. මේ මේ ළමයාට සාපේක්ෂව මේ ළමයා දක්ෂයි. හරිද? පන්තියේ ඉන්න ඔක්කොම දුර්වල ළමයි. එතකොට කවුරුත් දක්ෂ නැහැ. නමුත් අපි කියනවා මෙයාට සාපේක්ෂව මෙයා දක්ෂයි. පන්තියේ ඉන්න කවුරුත් දක්ෂයි. හැබැයි අපි කියනවා මෙයා තමයි දක්ෂයා. අනිත් අයට සාපේක්ෂව මෙයා ගොඩක් දක්ෂයි. මෙයා වේගවත්. එහෙම කියනවනේ. හරිද? එහෙම අපි මනිනවා. මෙන්න මෙතන විද්‍යාඥයෝ උත්සාහ කරා පරමාණු අණු සාපේක්ෂව ප්‍රමාණනය කරන්න. සාපේක්ෂව ප්‍රමාණනය කරනවා කියන්නේ පරමාණුවක් ගන්න දැන් පරමාණුව අද තියෙන තරාදියක් උඩ තියන්න බෑ. තියන්න පුළුවන් දිව්වට පේන්නේ නැහැ. පේන්නෙත් නැහැ තරාදියේ කටුව කරකැවෙන්නෙත් නැහැ. ඕගොල්ලෝ දන්නවා කඩවල් වල බඩු විකුණන්න තියෙන තරාදි වල නා
ග්‍රෑම් 10ක් 15ක් කිව්වත් තරාදිය වෙනස් වෙන්නේ නැහැ. හරිද? එතකොට මේ තියෙන පරමාණුව කියන්නේ ඇසට නොපෙනෙන ඉතා කුඩා අංශුවක්. එතකොට අද තියෙන තරාදියකින් ස්කන්ධෙ මනින්න බෑ. එතකොට ස්කන්ධෙ මැන්නත් මම ඔයගොල්ලන්ට කිව්වා ගණනයන් කරන්න අමාරුයි. එතකොට ඒගොල්ලෝ බැලුවා විද්‍යාඥයෝ බැලුවා පරමාණුව ප්‍රමාණයම කුඩා අංශුවක් ගන්න. අරගෙන ඉවර වෙලා ඒකත් එක්ක සංසන්දනය කරනවා. ඒකත් එක්ක සංසන්දනය කරනකොට අපි කියනවා මේ අංශුවේ ස්කන්ධය වගේ පරමාණු මෙන්න මේ වර්ගයේ පරමාණු වල ස්කන්ධය දෙකම. එතකොට එන්නේ දෙක. මේ අංශුවේ ස්කන්ධය වගේ මෙන්න මේ જાතියේ පරමාණු වල ස්කන්ධය 16 ගුණයක්. ඒක අපිට 16. අන්න එතකොට සාපේක්ෂ කතාවක් එන්නේ. සාපේක්ෂ. දැන් ඔයගොල්ලන්ට සාපේක්ෂ කියන වචනේ පැහැදිලි වෙනවා. එහෙනම් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. දැන් එහෙනම් මොකක්ද ඇහුවොත් ඔයගොල්ලෝගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ යම් අංශුවක ස්කන්ධයමෙන් පරමාණුවේ ස්කන්ධය කී ගුණයක්ද යන්නේ. යම් අංශුවක ස්කන්ධයමෙන් පරමාණුවක ස්කන්ධය කී ගුණයක්ද යන. පරමාණුව කියවම ඕගොල්ලෝ දන්න පරමාණු වර්ග 120ක් තියෙනවා. පරමාණු වර්ග දැනට තියෙන 120ක්. එතකොට මේ 120ට ස්කන්ධ 120ක් එන්න ඕනේ. එක සමාන වෙන්න බෑනේ. එතකොට අපිට ගණන් හදන්න ලේසි. හරිද? රසායන විද්‍යාවේදී එන ගැටලු වලට බොහෝ දුරට අපිට පිළියම් ලැබෙනවා. මෙන්න මේක නිසා තමයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන දේ අරන් ආවේ. හරි. දැන් ඕගොල්ලෝගේ පොතේ තියෙනවා එක එක ද්‍රව්‍ය වල ස්කන්ධය මනින්න භාවිතා කරන ඒකක මොනවද අහලා පොඩි පැවරුමක් මුලින්ම. මෝටර් රථයක ස්කන්ධය. දැන් අපිට මෝටර් රථයක ස්කන්ධය මනින්න පුළුවන් එක්ක කිලෝග්‍රෑම් වලින් එහෙම නැත්නම් ටොන් වලින්. පාන් ගෙඩියක ස්කන්ධය. එතකොට පාන් ගෙඩියක ස්කන්ධය මනින්න පුළුවන් ග්‍රෑම් වලින්. කිලෝග්‍රෑම් වලින් මනින්න බෑ. මොකද එතකොට එන්නේ දශම ගාන. ග්‍රෑම් වලින් මනින්න පුළුවන්. ඊට පස්සේ කියන ගඩොල් කැටයක්. ගඩොල් කැටයක ස්කන්ධයක් ග්‍රෑම් වලින් හෝ කිලෝග්‍රෑම් වලින් මනින්න පුළුවන් ප්‍රමාණය අනුව. බේත් පෙත්තක ස්කන්ධය. බේත් පෙත්තක ස්කන්ධය මනින්න සුදුසු ඒකකය තමයි මිලිග්‍රෑම්. ඊට පස්සේ කියන කාබන් ඩයොක්සයිඩ් අණුවක්. ඔන්න ඔතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඊට පස්සේ කියන හීලියම් පරමාණු. කාබන් ඩයොක්සයිඩ් අණුවක් හරි හීලියම් පරමාණුවක් හරි ස්කන්ධය අපිට අද තියෙන ග්‍රෑම් වලින් මනින්නත් බෑ. කිලෝග්‍රෑම් වලින් මනින්නත් බෑ. මිලිග්‍රෑම් වලින් මනින්නත් බෑ. බෑ කියන්නේ බෑ කියන එකම නෙවෙයි. මනින්න පුළුවන් මැන්නොත් අපිට ලියනකොට විශාල ගැටලු වලට මුහුණ දෙන්න වෙනවා. සමහර වෙලාවට ඒක ලියන්න වෙනවා ගොඩාක් ලොකු අගයක් දශම අගයක් සහිත සංඛ්‍යාවක්. ගණනය කිරීම වලදී ගැටලු වෙනවා. හරිද? ඕගොල්ලෝගේ පොතේ තියෙනවා හයිඩ්‍රජන් පරමාණුවක ස්කන්ධය ලියපු විදිය. පේනවනේ ලියපු විදිය. බිඳුව ලියලා දශම කීයක් තියලා තියෙද කියලා බලන්න. බිඳුව ලියලා දශම තිත තියලා බිඳු බර ගානක් කියලා තමයි වැටෙන්නේ 1 6 7 4 කියන අගය. එතකොට හිතා ගන්න. එතකොට මේ වගේ අගයන් එක්ක ගණන් හදන්න ගියොත් අපි ලොකු අමාරුවක වැටෙනවා. දැන් ඒ වගේ දීලා තියෙනවා හයිඩ්‍රජන් පරමාණුවක ස්කන්ධය ග්‍රෑම් වලින් ගත්තොත් 1.674 වැඩි කිරීම 10 ඍණ 24යි ග්‍රෑම්. අද කාලේ භාවිතා කරනවා ස්කන්ධය මැනීමට එක එක ඒකක ඒවයි උපේකක. දැන් ස්කන්ධය මනින සම්මත ඒකකේ තමයි කිලෝග්‍රෑම්. උපේකක තමයි මිලිග්‍රෑම්, මයික්‍රෝග්‍රෑම්, නැනෝග්‍රෑම්. ඔහොම ගියාම අඩුම ස්කන්ධය මනින්න භාවිතා කරන්නේ 10 ඍණ 18. ඒකට කියන්නේ අටෝග්‍රෑම් කියලා. එතකොට 10 ඍණ 18 නෙවෙයි පරමාණුක ස්කන්ධනේ 10 ඍණ 24. 10 ඍණ 18ටත් වඩා සෑහෙන්න අඩුයි. ඒක නිසා ලොකු අපහසුතාවයන්ට පත් වෙන්න වෙනවා විද්‍යාඥයින්ට මේ ග්‍රෑම් වලින් පරමාණු වල ස්කන්ධය ගන්න ගියොත්. ඒක නිසා තමයි ඒගොල්ලෝ දැන් තව උදාහරණ දීලා තියෙන කාබන් පරමාණුවක ස්කන්ධය 1.993 වැඩි කිරීම 10 ඍණ 23. සෝඩියම් පරමාණුවක ස්කන්ධය 3.819 10 ඍණ 23. ඊට පස්සේ ක්ලෝරීන් පරමාණුවක ස්කන්ධය 5.903 10 ඍණ 23. පොටෑසියම් 6.476 10 ඍණ 23. එහෙනම් මේක දුෂ්කර කටයුත්තක් ගණනය කිරීම. ඒක නිසා තෝරාගත් කුඩා අංශුවක ස්කන්ධය සමග පරමාණුවේ ස්කන්ධය සංසන්දනය කරා සාපේක්ෂව ඉදිරිපත් කරා. අන්න එහෙම ඉදිරිපත් කරාම අපි ඒකට කියනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය.
එහෙමනම් අපි මේ පාඩමේ මුලින්ම කතා කරන විෂය කොටස තමයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. සාපේක්ෂ දැන් සාපේක්ෂ කියන වචනේ ඔයගොල්ලන්ට තේරෙනවා ඇති. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. එතකොට මම කිව්වා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ යම් පරමාණුක ස්කන්ධය මෙන්න මේක මෙන් කී ගුණයක්ද යන්න. කී ගුණයක්ද යන්න. එම පරමාණුවේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය නම් වේ. යම් පරමාණුක ස්කන්ධය මම හිතනක් තිබුණේ මෙන් කී ගුණයක්ද යන්න. එතකොට මේක වෙනස් වුණා කාලෙන් කාලෙට. මුලින්ම විද්‍යාඥයෝ ගත්තේ මේ යම් පරමාණුක ස්කන්ධය හයිඩ්‍රජන් පරමාණුක ස්කන්ධයෙන් කී ගුණයක්ද යන්න. උන්න මුලින්ම ගත්ත එක. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය මනිද්දි සංසන්දනය කරන්න ගත්ත අංශුව තමයි හයිඩ්‍රජන් පරමාණුක ස්කන්ධය. හයිඩ්‍රජන් පරමාණුවක් ගන්නවා ඒක ස්කන්ධය වගේ අනිත් පරමාණු වල ස්කන්ධ කී ගුණයක්ද යන්න. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය නම් වේ කියලා ඒගොල්ලෝ සංසන්දනය කරා. ටික කාලයක් යනකොට ඒක ඇතෑරිලා. ඊට පස්සේ ගත්තා යම් පරමාණුක ස්කන්ධය ඔක්සිජන් 816 පරමාණුවේ ස්කන්ධයෙන් 16න් එකක්. ඔක්සිජන් 816 පරමාණුවේ ස්කන්ධය අරගෙන ඒකෙන් 16න් පංගුවක් වගේ කී ගුණයක්ද කියන එක. තමයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධ විදිහට මේ පරමාණු වල සැලකුවේ. පස්සේ ඒකත් ඇතැයි. අද වෙනකොට මේ පරමාණුවේ ස්කන්ධය හොයන්න සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයන්න සංසන්දනය කරන අංශුව තමයි කාබන් 612 සමස්ථානිකයේ ස්කන්ධයෙන් 12න් එකක් මෙන් කී ගුණයක්ද යන්න. කාබන් පරමාණුව ගන්නවා. ඒකේ ස්කන්ධය මනිනවා. ඒ ස්කන්ධයෙන් 12න් පංගුවක් වගේ යම් පරමාණුක ස්කන්ධය කී ගුණයක්ද අන්න ඒකට කියනවා ඒ පරමාණුවේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. එම අගයට කියනවා ඒ පරමාණුවේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. එතකොට මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය තීරණය කරන්න ගත්ත ඒකකය තමයි මෙන්න මේක. කාබන් 612 සමස්ථානික ස්කන්ධයෙන් 12න් එකක්. මෙන්න මේකට කියන පරමාණුක ස්කන්ධ ඒකකය. යම් මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය තීරණය කරේ කුමකටද සාපේක්ෂවද? එය පරමාණුක ස්කන්ධ ඒකකය නම් වේ. එතකොට පරමාණුක ස්කන්ධ ඒකකය කියන්නේ මොකක්ද අහුවොත්? පරමාණුක ස්කන්ධ ඒකකය කියන්නේ මොකක්ද අහුවොත් C612 සමස්ථානිකයේ ස්කන්ධයෙන් කීයක් පංගුවක්ද? 12න් එක. n කියන්නේ වැඩි කිරීම නිසා ස්කන්ධය ගුණ කිරීම 12න් එක කියලා මම මෙතන ලියනවා. මෙන්න මේකට කියනවා පරමාණුක ස්කන්ධ ඒකකය. යම් පරමාණුක ස්කන්ධය මනිනු ලබන්නේ කුමකට සාපේක්ෂවද? එය පරමාණුක ස්කන්ධ ඒකකය නම් වේ. පරමාණුක ස්කන්ධය මනින්නේ මොකට සාපේක්ෂවද? ඒක පරමාණුක ස්කන්ධ ඒකකය. ඒක කාලෙන් කාලයට වෙනස් වුණා. මුල්ම කාලේ පරමාණුක ස්කන්ධ ඒකකයේ විදිහට භාවිත කරේ හයිඩ්‍රජන් පරමාණුක ස්කන්ධය. ඊට ටික කාලයකට පස්සේ පරමාණුක ස්කන්ධ ඒකකයේ විදිහට භාවිත කරා ඔක්සිජන් පරමාණුවේ ස්කන්ධයෙන් 16න් පංගුව. අද වෙනකොට පරමාණුක ස්කන්ධ ඒකකයේ විදිහට භාවිත කරන්නේ කාබන් 612 සමස්ථානිකයේ ස්කන්ධයෙන් 12න් එක. කාබන් 612 සමස්ථානිකයේ
ස්කන්ධේ 1.993 වැඩි කිරීම 10 ඍණ 24යි ග්‍රෑම්. 10 ඍණ 23යි ග්‍රෑම්. 10 ඍණ 23යි ග්‍රෑම්. මේකේ 12න් පංගුවක් තමයි පරමාණුක ස්කන්ධ ඒකකය කියලා ගන්න. පරමාණුක ස්කන්ධ ඒකකය කියන්නේ එහෙනම් 1.993 වැඩි කිරීම 10 ඍණ 23න් 12න් එක. මේ අගය කීයද ගත්තොත් මේක සුළු කරාම එන අගය 1. මම හරි වගේ කියන්නම් 1.66 වැඩි කිරීම 10 ඍණ 24යි ග්‍රෑම්. මෙන්න මේක තමයි පරමාණුක ස්කන්ධ ඒකකය. දැන් ඕගොල්ලන්ට දෙනවා යම් පරමාණුවක ස්කන්ධය. අපි හිතමු ඔක්සිජන් පරමාණුවක ස්කන්ධය දෙනවා. නෑ සෝඩියම් පරමාණුවේ ස්කන්ධය දෙනවා. සෝඩියම් පරමාණුවේ ස්කන්ධය 3.819. සෝඩියම් පරමාණුවේ ස්කන්ධය මෙන්න මේ අගයෙන් බෙදෙනවා. 1.66 වැඩි කිරීම 10 ඍණ 24න් බෙදෙනවා. අන්න එතකොට අපිට ලැබෙන සෝඩියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය. එතකොට ලැබෙන්නේ 23. දශම ගණන් එන්නේ නැහැ. අර 0.0.0 මහා ගොඩක් ලියන්න ඕනේ නැහැ. එතකොට ලැබෙන්නේ 23. එතකොට බලන්න ගණන් හදන්න ලේසි. කාබන් 612 ගමස්ථානික පරමාණු ස්කන්ධය 1.993 10 ඍණ 23. ඒක බෙදන මේ අගේ. එතකොට එන්නේ උත්තරේ 12. එතකොට කාබන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 12. බලන්න ස්කන්ධය ගැන කතා කරද්දී එතකොට අපිට ලැබෙන්නේ පූර්ණ සංඛ්‍යාව 12. එතකොට ගණන් හදන්න ලේසි. හරිද? ඒ විදිහට හැම මූලද්‍රව්‍ය පරමාණුවකම සාපේක්ෂ පරමාණුක ස්කන්ධය විද්‍යාඥයින් විසින් හොයාගෙන තියෙනවා. හැම මූලද්‍රව්‍ය පරමාණුවකම සාපේක්ෂ පරමාණුක ස්කන්ධය විද්‍යාඥයින් හොයාගෙන තියෙනවා. එතකොට ගැටලුවක් නැහැ. හරිද? ගණන් හදන්න ලේසි. ගණනය කිරීම පහසුයි. රසායන විද්‍යාවේදී අපිට ඇතිවන ගැටලු බොහෝමයක් මගහැරෙනවා. මෙන්න මේක නිසා තමයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන දේ විද්‍යාඥයින් හොයාගත්තේ. එහෙනම් දැන් ඔන්න ඕගොල්ලන්ට මම ආපහු මේ ටික මුල ඉඳලා අර සාරාංශ කියන්නම්. මේ පාඩමේදී අපි කතා කරන්නේ මූලද්‍රව්‍ය හා සංයෝගවල ප්‍රමාණණය. මූලද්‍රව්‍ය වල තැනුම් මේකකයේ පරමාණු. සංයෝගවල තැනුම් මේකකයේ අණු හෝ අයනික දැලිස් වල තියෙන සරලම අනුපාත. එතකොට පරමාණුවක් අණුවක් කියන්නේ ඇහැට පේන්නේ නැති දේවල්. ඒවයි ස්කන්ධය මනින්න අමාරුයි. අද තියෙන ඒකක වලින් ප්‍රකාශ කරන්න අමාරුයි. ඒක නිසා විද්‍යාඥයෝ කල්පනා කරා ඒතර ගණන් හදන්න අමාරුයි. විද්‍යාඥයෝ කල්පනා කරා මේවයි ස්කන්ධය ගණනය කිරීමට පහසු විදියට සකස් කරගන්න ක්‍රමයක්. එතෙන්දී අපි මුලින්ම කතා කරන පරමාණු වල ස්කන්ධය ගැන. පරමාණු වල ස්කන්ධය ගණනය කිරීම වලට පහසු විදියට හදාගන්න ඒගොල්ලෝ කරපු වැඩේ පරමාණුව වගේම කුඩා අංශුවක ස්කන්ධයත් එක්ක පරමාණුවේ ස්කන්ධය සංසන්දනය කරා. ඒ කුඩා අංශුවේ ස්කන්ධය වගේ යම් පරමාණුවක ස්කන්ධය කී ගුණයක්ද කියන එක හොයලා බලුවා. එතකොට යම් කුඩා අංශුවක ස්කන්ධය මෙන් ඒ පරමාණුවේ ස්කන්ධය කී ගුණයක්ද ඒකට කිව්වා අපි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. එතකොට මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය මනින්න මුල්ම කාලේ ගත්ත අංශුව තමයි හයිඩ්‍රජන් පරමාණු. හයිඩ්‍රජන් පරමාණුවේ ස්කන්ධය මෙන් කී ගුණයක්ද යන්නේ මම මූලද්‍රව්‍ය පරමාණුවේ දැන් මෙතන ලියනවා මෙහෙම. සෝඩියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි සෝඩියම් පරමාණුවේ ස්කන්ධය හයිඩ්‍රජන් පරමාණුවේ ස්කන්ධය මෙන් කී ගුණයක්ද යන්නේ මුල් කාලේ ගත්තේ. පස්සේ ගත්තා ටික කාලයක් යනකොට හයිඩ්‍රජන් පරමාණුව ඇතැල්ලා ගත්තා ඔක්සිජන් පරමාණුවේ ස්කන්ධයෙන් 16න් පංගුව. පස්සේ ඒකත් ඇතැයි. ඊට පස්සේ අද වෙනකොට මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය මනින්න භාවිතා කරන්නේ කාබන් 612 සමස්ථානිකයේ ස්කන්ධයෙන් 12න් එකක් මෙන් කී ගුණයක්ද යන්නේ. මෙතන අපි සමස්ථානිකය කියන වචනේ දාන්න හේතුව තමයි කාබන් වල තියෙන 614 කියලා පරමාණු වර්ගයක. 612 තියෙනවා 614 තියෙනවා. ඔයගොල්ලෝ දන්න සමස්ථානික කියන්නේ අර ස්කන්ධ ක්‍රමාංකයේ එකිනෙකට වෙනස් එකම වර්ගයේ පරමාණු. එකම වර්ගයේ මූලද්‍රව්‍යයක තියෙන පරමාණු. එතකොට එකම මූලද්‍රව්‍යයේ තියෙන පරමාණු. ඒවා ඒක නිසා තමයි අපි C612 සමස්ථානිකය කියලා කියන්නේ. C612 නැත්නම් C612 කියලාවත් කියලා කියන්න ඕන. සමස්ථානිකය කියන්නේ නැත්නම් C612 පරමාණුයේ ස්කන්ධයෙන් 12න් එකක්. මේ කී ගුණයක්ද යන්නේ. එතකොට C612 පරමාණුවේ ස්කන්ධය 1.993 වැඩි කිරීම 10 ඍණ 23. ඒකෙන් 12න් පංගුවක් කියන්නේ මෙන්න මේක. එතකොට අපිට යම් පරමාණුවක ස්කන්ධය. දැන් මම සෝඩියම් වල ස්කන්ධය හොයන්න නම් සෝඩියම් වල ස්කන්ධනේ සෝඩියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයන්න නම්
සෝඩියම් වල ස්කන්ධය 3.819 වැඩි කිරීම 10 ඍණ 23 ග්‍රෑම්. බෙදන්න ඕන මෙන්න මේ යන්නේ. 1.66 වැඩි කිරීම 10 ඍණ 24යි ග්‍රෑම්. ග්‍රෑම් වලට ග්‍රෑම් කැපිලා. ඔයගොල්ලන්ට පේනවා ග්‍රෑම් වලට ග්‍රෑම් කැපිලා යනවා. 10 ඍණ 24ට 10 ඍණ 23ක් කැපුණා. මෙතන 10 ඍණ එකක් ඉතුරු. 10 ඍණ එක උඩට ගියාම 10 ධන එක වෙනවා. එතකොට එනවා 3.819 වැඩි කිරීම 10 ධන එක කියන්නේ 10. බෙදීම 1.66. එතකොට එන්නේ 38.19 10න් වැඩි කරා කියන්නේ මෙතන 10න් වැඩි කරා කියන්නේ 38 වෙනවා. 38.19 වැඩි කර බෙදනවා 1.66. එතකොට උත්තරේ 23. ඒ කියන්නේ 23 දශම ගණන් කියන්නේ අපි වටේලා ගන්න 23 කියලා. එතකොට 23 කියන්නේ කැපෙන නැත්නම් මේ කැපෙන නෙමෙයි අපි කියන මේක ඇවිල්ලා අර සුළු මේවා පූර්ණ සංඛ්‍යාවක්. කියන්නේ දශම සංඛ්‍යාවක් නෙමෙයි ගණනයක් කිරීමේදී සුළු කරගන්න නැත්නම් වැඩි කරන්න බෙදන්න මේ වගේ දේවල් වලට අපිට පහසුයි. පූර්ණ සංඛ්‍යාව. හරි. ඊළඟට ඔයගොල්ලෝ මෙතන පේන මෙතන සාපේක්ෂ පරමාණු ස්කන්ධයදී යම් පරමාණුක ස්කන්ධය දක්වන්නේ ග්‍රෑම් වලින් පරමාණුක ස්කන්ධයකක දක්වන්නේ ග්‍රෑම් වලින් ග්‍රෑම් වලට ග්‍රෑම් කැපිටල්. එහෙනම් සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට මතක තියාගන්න ඒකකයක් නැහැ. සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට හොඳට මතක තියාගන්න ඒකකයක් නැහැ. අගයක් විතරයි තියෙන්නේ. අගයක් විතරයි තියෙන්නේ. එහෙනම් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන එක ඔයගොල්ලෝ දන්නවනම් මට කියන්න අණුක ස්කන්ධය වෙන හැටි. සාපේක්ෂ අණුක ස්කන්ධය මම කියන්නේ පරමාණු දෙකක් හෝ වැඩි ගණනක් රසායනිකව බැඳුනම තමයි සංයෝග හැදෙන්නේ. සහසංයුජ සංයෝග වල කුඩා මේකකේ තමයි අණු. සාපේක්ෂ අණුක ස්කන්ධය කියන්නේ මොකක්ද? දැන් මෙතන සාපේක්ෂ පරමාණු ස්කන්ධය. පොඩි දෙයක් වෙනස් වෙනවා. සාපේක්ෂ අණුක ස්කන්ධය කියන්නේ යම් අණුවක ස්කන්ධය කාබන් 612 සමස්ථානිකයේ ස්කන්ධයෙන් 12න් එකක් මෙන් කී ගුණයක් දයන්න. යම් අණුවක ස්කන්ධය කාබන් 612 සමස්ථානිකයේ ස්කන්ධයෙන් 12න් එකක් මෙන් කී ගුණයක් දයන්නට අපි කියනවා සාපේක්ෂ අණුක ස්කන්ධය. ඒකට සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සාපේක්ෂ අණුක ස්කන්ධය. හරිද? ඔය දෙකම හොයන්නේ එකම විදියට. එතකොට සාපේක්ෂ අණුක ස්කන්ධය වෙනවා නම් අපි කරන්න ඕන අණුවක ස්කන්ධය බෙදනවා කාබන් 612 සමස්ථානිකයේ ස්කන්ධයෙන් 12න් එකකට. 12න් එකෙන් බෙදනවා. හැබැයි ඊට වඩා ලේසි ක්‍රමයක් තියෙනවා. සාපේක්ෂ පරමාණුක ස්කන්ධ දන්නවනම් සාපේක්ෂ අණුක ස්කන්ධ හොයාගන්න පුළුවන්. හරිනේ? ඔය ටිකෙන් මම පොඩි නෝට් එකක් දීලා යන්නම්. මොකද නැත්තම් අපිට මේ ඔය ටික මේ ඔයගොල්ලන්ට නැත්තම් පටලැවෙනවා. ඒ නිසා මම පොඩි නෝට් එකක් දෙන්නම් ඉස්සෙල්ලා. යම් මූලද්‍රව්‍ය පරමාණුවක ස්කන්ධය කාබන් 612 C612 समस्थानिकයේ ස්කන්ධයෙන් C612 समस्थानिकයේ ස්කන්ධයෙන් 12න් එකක් මෙන් 12න් එකක් මෙන් කී ගුණයක්ද යන්න 12න් එකක් මෙන් කී ගුණයක්ද යන්න එම මූලද්‍රව්‍යයේ කී ගුණයක්ද යන්න එම මූලද්‍රව්‍යයේ सापेक्ष परमाणुक स्कंदय एम मूलद्रव्यයේ सापेक्ष परमाणुक स्कंदය ලෙස හඳුන්වනු ලැබේ. सापेक्ष परमाणुक स्कंदය ලෙස හඳුන්වනු ලැබේ.
යටින් ලියාගන්න මෙන්න මේක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමාන යම් පරමාණුවක ස්කන්ධය කාබන් 612 සමස්ථානික ස්කන්ධයෙන් 12න් එකක් මෙන් කී ගුණයක්ද යන්න. එහෙම ලියාගන්න. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමාන ලකුණ දාලා යම් පරමාණුවක ස්කන්ධය C612 සමස්ථානිකයේ ස්කන්ධයෙන් 12න් එකක් මෙන් කී ගුණයක්ද යන්න. කී ගුණයක්ද යන්න. හරිද? ඊට පස්සේ ආපහු උතන යටින් ලියා ගන්න පොඩි අනුමාත්‍රකාවක් පරමාණුක ස්කන්ධ ඒකකය කියලා. පරමාණුක ස්කන්ධ ඒකකය කියලා. ඔකට ඉංග්‍රීසියෙන් කියන්නේ atomic mass unit කියලා. අනුමාත්‍රකාවක් ලියා ගන්න පරමාණුක ස්කන්ධ ඒකකය. පරමාණුක ස්කන්ධ ඒකකය. හරි. ඒක යටතේ ලියා ගන්න පරමාණුක ස්කන්ධය ප්‍රකාශ කරනුයේ පරමාණුක ස්කන්ධය ප්‍රකාශ කරනුයේ යමකට සාපේක්ෂවද පරමාණුක ස්කන්ධය ප්‍රකාශ කරනුයේ යමකට සාපේක්ෂවද එය යමකට සාපේක්ෂවද එය පරමාණුක ස්කන්ධ ඒකකය ලෙස හඳුන්වනු ලැබේ. එය පරමාණුක ස්කන්ධ ඒකකය ලෙස හඳුන්වනු ලැබේ. ඒ සඳහා යොදා ගන්නා ලද්දේ ඒ සඳහා යොදා ගන්නා ලද්දේ ඒ සඳහා යොදා ගන්නා ලද්දේ C612 සමස්ථානිකයේ ස්කන්ධයෙන් C612 සමස්ථානිකයේ ස්කන්ධයෙන් C612 සමස්ථානිකයේ ස්කන්ධයෙන් 12න් එකකි. ඒ සඳහා යොදා ගන්නා ලද්දේ C612 සමස්ථානිකයේ ස්කන්ධයෙන් 12න් එකකි. මේක ලියා ගන්න. මේ ටික පරමාණුක ස්කන්ධ ඒකකයේ සමානයි C612 සමස්ථානික ස්කන්ධයෙන් 12න් එක. කියන්නේ 1.993 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම් වලින් 12න් එක. ඒ කියන්නේ 1.66 වැඩි කිරීම 10 ඍණ 24 කියලා ලියා ගන්න. පරමාණුක ස්කන්ධ ඒකකයේ සමාන ලකුණ දාන්න C612 සමස්ථානිකයේ ස්කන්ධය වැඩි කිරීම 12න් 1. 1.993 වැඩි කිරීම 10 ඍණ 23න් 12න් 1. කියන්නේ 1.66 වැඩි කිරීම 10 ඍණ 24යි ග්‍රෑම්.
හරිද? ඊට පස්සේ යටින් ගියා ගන්න මෙහෙම මේ අණුව සාපේක්ෂ පරමාණුක ස්කන්ධය මේ ටික ලියලා යටින් ලියාගන්න මේ අණුව සාපේක්ෂ පරමාණුක ස්කන්ධය පහත සමීකරණ වලින් සෙවිය හැක. මේ අණුව සාපේක්ෂ පරමාණුක ස්කන්ධය පහත සමීකරණ වලින් සෙවිය හැක. මේ අණුව සාපේක්ෂ පරමාණුක ස්කන්ධය පහත සමීකරණ වලින් සෙවිය හැක. මේ ටික ලියා ගන්න. सापेक्ष परमाणुक स्कंधे වෙන සමීකරණ දෙකක් තියෙනවා. सापेक्ष परमाणुक स्कंधे සමානයි යම් පරමාණුක ස්කන්ධය බෙදනවා C612 සමස්ථානික ස්කන්ධයෙන් 12න් එක අනිත් එක මේක. ඔය දෙක ලියා ගන්න ඉක්මනට. හරිද? හරි. දැන් එහෙනම් හොඳට අහගන්න. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයන්න අපිට මේ සමීකරණ දෙකම යොදා ගන්න පුළුවන්. පළවෙනි එක තමයි යම් පරමාණුක ස්කන්ධය. දැන් අපි හිතමු සෝඩියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයන්න ඕන. එතකොට මම ලියන මෙතන සෝඩියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා ලියන්න ඕනේ සාප කියලා ලිව්වනම් ඇති. සෝඩියම් වල සාප සමානයි. සෝඩියම් පරමාණුක ස්කන්ධය බෙදීම C612 සමස්ථානික ස්කන්ධයෙන් 12න් එක. එහෙම නැත්නම් මේක දීලා තියෙනන් තමයි එන්නේ. කාබන් පරමාණුවේ ස්කන්ධය දුන්නොත් තමයි මේ සමීකරණය යොදන්නේ. කාබන් පරමාණුව නෙමෙයි කෙලින්ම දෙනවා කාබන් පරමාණුවේ 12න් එකෙන් බෙදුවම ලැබෙන කි.
1.6යි 10 ඍණ 24. එහෙම තියනකොට මේ සමීකරණය. එතකොට අපි ලියන්න ඕන සෝඩියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධ සමානයි සෝඩියම් වල ස්කන්ධය බෙදීම පරමාණුක ස්කන්ධ ඒකකය. පරමාණුක ස්කන්ධ ඒකකය අගයත් ඕන වරහන් ඇතුලේ දාලා තියාගන්න 1.6යි 6 වැඩි කිරීම 10 ඍණ 24. මෙන්න මේක දුන්නොත් තමයි මේ සමීකරණය. 1. මේක මේ යන්නේ කීයද? වරහන් ඇතුලේ එකක් ඕන ලියලා තියාගන්න මෙහෙම. 1.9යි 9 වැඩි කිරීම 10 ඍණ 23 වැඩි කිරීම එකෙන් 12න් පංගුව. මෙන්න මෙහෙම දීලා තිබුණොත් 1.9යි 9 දුන්නොත් මේ සමීකරණය හොයා ගන්නවා. 1.6යි 6 වැඩි කිරීම 10 ඍණ 24 දුන්නොත් මේ සමීකරණය. ඔය විදිහට අපිට සමීකරණ දෙක යොදා ගන්න පුළුවන්. හරිනේ? අපි පොඩි ගණන් තුනක් හදලම සාපේක්ෂ අණුක ස්කන්ධයට යමු. ලියා ගන්න පොඩි ගණන් තුනක්. පළවෙනි ගාන ලියා ගන්න මෙහෙම. ක්ලෝරීන් පරමාණුක ස්කන්ධය. ක්ලෝරීන් Cl ක්ලෝරීන් කියන්නේ Cl පරමාණුක ස්කන්ධය Cl පරමාණුක ස්කන්ධය 5.9යි බිඳුව. Cl පරමාණුක ස්කන්ධය 5.9යි බිඳුව වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම් වේ. Cl පරමාණුක ස්කන්ධය 5.9යි බිඳුව වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම් වේ. 5.9යි බිඳුව වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම් වේ. කාබන් පරමාණුක ස්කන්ධය C612 දාන්න ඕනේ එතන. C612 පරමාණුක ස්කන්ධය C612 පරමාණුක ස්කන්ධය 1.9යි 9 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම් වේ. 1.9යි 9 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම් වේ. Cl වල සාපස් සොයන්න. Cl වල සාපස් කියලා කියන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ. සොයන්න. Cl වල සාපස් සොයන්න. හරි. Cl වල සාපස් සොයන්න. දෙවැනි ප්‍රශ්නේ. දෙවැනි ප්‍රශ්නේ පොටෑසියම් K අකුර පරමාණුක ස්කන්ධය. පොටෑසියම් පරමාණුක ස්කන්ධය 6.47 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම් වේ. 6.47 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම් වේ. 10 ඍණ 23යි ග්‍රෑම් වේ. පරමාණුක ස්කන්ධ ඒකකයේ අගය. පරමාණුක ස්කන්ධ ඒකකයේ අගය 1.66 වැඩි කිරීම 10 ඍණ 24යි ග්‍රෑම් වේ. පරමාණුක ස්කන්ධ ඒකකයේ අගය 1.66 වැඩි කිරීම 10 ඍණ 24යි ග්‍රෑම් වේ. 10 ඍණ 24යි ග්‍රෑම් වේ. පොටෑසියම් වල සාපස් සොයන්න. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සොයන්න. පොටෑසියම් වල සාපස් සොයන්න. සාපස් සොයන්න. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සොයන්න. තව එක ගානක් දෙනවා. තුන්වෙනි ගාන එක්තරා පරමාණුක ස්කන්ධය x කියලා දාගන්න. x නැමැති පරමාණුවේ ස්කන්ධය. x නැමැති පරමාණුවේ ස්කන්ධය
X නැමැති පරමාණුවේ ස්කන්ධය C612 කාබන් 612 C612 පරමාණුවේ ස්කන්ධය මෙන් දෙගුණයකි. C612 පරමාණුවේ ස්කන්ධය මෙන් දෙගුණයකි. X වල සාපස් සොයන්න. X වල සාපස් සොයන්න. X වල සාපස් සොයන්න. හරි. අපි ඔය ටික හදලා බලමු. මම වෙලාව යන නිසා මේ ගමම මම හදනවා. බලා ගන්න. දැන් ඔන්න පළවෙනි එක තියලා තියෙන්නේ පළවෙනි එකේ දුන්නේ මම ක්ලෝරීන් පරමාණුවක ස්කන්ධය 5.9යි බිඳුව 10 ඍණ 23යි ග්‍රෑම් කාබන් සමස්ථානිකයේ ස්කන්ධය 1.999 10 ඍණ 23යි ග්‍රෑම් ක්ලෝරීන් වල සාපස් සොයන්න. එහෙනම් මම මෙතන ලියන්න ඕන Cl වල ක්ලෝරීන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි යම් කෑල්ලක පුවා ක්ලෝරීන් දැම්මා. ක්ලෝරීන් පරමාණුක ස්කන්ධය බෙදෙන කාබන් 612 සමස්ථානික ස්කන්ධයෙන් 12න් එක. බලන්න ක්ලෝරීන් වල ස්කන්ධය මම දුන්නේ 5.9යි බිඳුව වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්. බෙදනවා 1.999 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම් වලින් කීයෙන් පංගුවක්ද 12න් පංගුවයි. හරිද? ග්‍රෑම් වලට ග්‍රෑම් කැපිලා යනවා. 10 ඍණ 23ට 10 ඍණ 23 කැපිලා යනවා. මේ 12න් එක උඩට ගියාම ඒක ඔයගොල්ලන්ට එහෙම තේරෙන්නේ නැත්නම් මම මෙහෙම හදලා පෙන්නන්නම්. මෙන්න මෙහෙමයි මේක තියෙන්නේ. දැන් මම මේක මෙතෙන්ට ගත්තොත් 5.9යි බිඳුව බෙදීම. මේ ඉරෙන් කියන්නේ බෙදීම. බෙදීම 1.999 බෙදීම 12. මේ 12න් එක වැඩි කරනවා කියන්නේ 12න් බෙදනවා කියන එකනේ. ඕගොල්ලෝ දන්න පරස්පරය ගණිතයේදී. එතකොට මේ බෙදීමේ පදයේ උඩ යට මාරු වෙනකොට මේක ගුණ කිරීම. එතකොට අපි ලියනවා 5.9යි බිඳුව ගුණ කිරීම 12 බෙදීම 1.999. ඔක සුළු කරාම උත්තරේ එවි 30 මම මෙතන සමාන ලහුන් ටිකක් දාන්නම් මේ වනේ යන්නේ යටට මෙතන ඉඳ මත නිසා දැන් මම මේ පැත්තට අරන් මෙහෙම යට ගියා 35.5 ඒකක නැත ඒකක නැහැ හරිද ඔය තියෙන්නේ එහෙනම් ඔය විදියට ගණනක් දුන්නොත් හදන හැටි හරි දෙවනි ගානේ දුන්නා පොටෑසියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ගන්න හැබැයි ගානේ දුන්නේ කාබන් පරමාණු ස්කන්ධය නෙවෙයි කෙලින්ම දුන්නේ මොකද්ද පරමාණුක ස්කන්ධ එකක. එතකොට ලියන්න ඕන මේ සමීකරණය. දෙවෙනි ගානට ලියන්න ඕන මේ සමීකරණය. එතකොට මම ලියන්න ඕන පොටෑසියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි පොටෑසියම් පරමාණුක ස්කන්ධය බෙදීම පරමාණුක ස්කන්ධ එකකේ. පොටෑසියම් පරමාණු ස්කන්ධය දුන්නවම 6.47 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්. බෙදනවා 1.66 වැඩි කිරීම 10 ඍණ 24යි ග්‍රෑම් වලින්. ග්‍රෑම් වලට ග්‍රෑම් කැපිලා යනවා. 10 ඍණ 23කට මෙතන 10 ඍණ 23ක් කැපුණාම ඉතුරු වෙන්නේ 10 ඍණ 1යි. ඒ 10 ඍණ 1 උඩට ගියාම හොඳට මතක තියාගන්න. ධන දර්ශකය උඩට ගියොත් ඍණ දර්ශකයක් වෙනවා. ඍණ දර්ශකය උඩට ගියොත් බෙදීමේ පදයෙන් ධන දර්ශකයක් වෙනවා. එතකොට අපිට ලියන්න පුළුවන් මෙහෙම 6.47 වැඩි කිරීම 10 බෙදීම 1.66. ඒ කියන්නේ 6.47 10 වැඩි කරේ 64.7. 64.1.6න් බෙදන විතර උත්තරයක් එයි 39 කියලා. ඒකකයක් නැහැ. හරිද? එතකොට ඔය ගණන් දෙක හදාගන්න ඊට පස්සේ මම ඊළඟට තුන්වෙනි ප්‍රශ්නයෙන් කිව්වේ එක්තරා x කියලා පරමාණුවක් තියෙනවා මේ x පරමාණුව කාබන් පරමාණුවේ ස්කන්ධය වගේ දෙගුණයක් වගේ හරිද කාබන් පරමාණුවේ ස්කන්ධය වගේ දෙගුණයක් වගේ x වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සොයන්න එතකොට කරන්නේ මෙන්න මේ වැඩි අපි ලියන මේ සමීකරණය හරිද මේ සමීකරණය ලියනවා මෙතෙන්ට අපි ගන්න x
x වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය x පරමාණුවේ ස්කන්ධය බෙදනවා කාබන් 612 සමස්ථානික ස්කන්ධයෙන් 12න් එක. x වල ස්කන්ධය දෙගුණයක්ලු C612 සමස්ථානික ස්කන්ධයෙන්. ඔන්නෝකනේ x වල ස්කන්ධය කිව්වේ C612 සමස්ථානික ස්කන්ධය වැඩි කිරීම 2. වැඩි කිරීම 2. ඒක බෙදන්න ඕන C612 සමස්ථානිකේ ස්කන්ධයෙන් 12න් එකේ. C612 සමස්ථානිකේ ස්කන්ධයට C612 සමස්ථානිකේ ස්කන්ධය කැපිලා. එතකොට එනවා 2 මම මේ බෙදීම මෙහෙම ලියනවා. බෙදීම 12න් 1. 2 බෙදීම 12න් 1. සමානයි 2 ගුණ කිරීම වෙනවා මේ දෙක උඩට මාරු වෙනවා. උත්තරය එනවා 24යි. පිළිතුර 24යි. හරිද? ඔන්න ඔය වගේ ගානක් එන්නත් පුළුවන්. හරි. ඔය තියෙන්නේ එතකොට සාපේක්ෂ පරමාණු ස්කන්ධය හොයන ක්‍රම ටික. දැන් ඕගොල්ලන්ට පැහැදිලි වෙන්නේ නැති යම් මූලද්‍රව්‍යක ස්කන්ධය කාබන් 612 සමස්ථානිකේ ස්කන්ධයෙන් 12න් පංගුවෙන් බෙදුවම ලැබෙන අගයට තමයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා කියන්නේ. යම් මූලද්‍රව්‍යක ස්කන්ධය C612 සමස්ථානිකේ ස්කන්ධයෙන් 12න් එකක් මෙන් කී ගුණයක්ද යන්න. අන්න එහෙම අපි අර්ථ දක්වන්නේ. එම මූලද්‍රව්‍යයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය නම් වේ. හරි. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධය. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය යන්නේ. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධය. දැන් මම ඕගොල්ලන්ට කිව්වා පරමාණු දෙකක් හෝ කිහිපයක් එකිනෙක බැඳිලා තමයි හැදෙන්නේ අණු. දැන් පරමාණුවක් ඇහැට පේන්නේ නැහැ. ස්කන්ධය ඉතා කුඩයි. අණුවක් ඇහැට පේන්නේත් නැහැ. දැන් අපි ජලාණුවක් හොයාගන්න ජලය කොටස් වලට වෙන් කරගෙන ඉවත් අපිට ඇහැට පේන්නේ නැහැ ජලාණු. කාබන් ඩයොක්සයිඩ් වායු අණුවක් ඇහැට පේන්නේ නැහැ. කොහොමද කාබන් ඩයොක්සයිඩ් ඇහැට පේන්නේ නැහැ නේ? අවර්ණයිනේ. මේ පේන්නේ නැහැ. ඉතා කුඩයි. අන්වීක්ෂීයයි. ඒවා ස්කන්ධයත් පරමාණු වල ස්කන්ධයන් වලට ආසන්නයි. ඔය හයිඩ්‍රජන් කියන්නේ හයිඩ්‍රජන් පරමාණුවක ස්කන්ධය වගේ දෙගුණයක් තමයි හයිඩ්‍රජන් අණුව H2. ඒතර පරමාණු දෙකක්. అది ඉතා කුඩයි. ඒක නිසා ඒවායේ ස්කන්ධය ඉදිරිපත් කළේ සාපේක්ෂව. ඒතර යම් අණුවක ස්කන්ධය කාබන් 612 සමස්ථානිකේ ස්කන්ධයෙන් 12න් එකක් මෙන් කී ගුණයක්ද යන්නට තමයි කියන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධය. යම් අණුවක ස්කන්ධය කාබන් 612 සමස්ථානිකේ ස්කන්ධයෙන් 12න් එකක් මෙන් කී ගුණයක්ද යන්නට අපි කියනවා සාපේක්ෂ අණුක ස්කන්ධය. මම ලියන්නම් බෝඩ් එකේ සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන හැටි. සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්න පුළුවන් එක ක්‍රමයක් තමයි සාපේක්ෂ අණුක ස්කන්ධය. මම මේ සාලියල ඩොට් එක තියුවා කියන්නේ ඒක තේරුම සාපේක්ෂ කියන එක. ස්කන්ධය සමානයි යම් අණුවක ස්කන්ධය බෙදනවා C612 සමස්ථානිකයේ ස්කන්ධයෙන් 12න් එකේ. ඔන්න සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන හැටි. නැත්නම් තව එකක් තියෙන ක්‍රමයක් සාපේක්ෂ අණුක ස්කන්ධය සමීකරණයෙන් හොයන ක්‍රම දෙක. ස්කන්ධය සමානයි යම් අණුවක ස්කන්ධය බෙදනවා පරමාණුක ස්කන්ධ ඒකකයේ. පරමාණුක ස්කන්ධ ඒකකයේ. පරමාණුක ස්කන්ධ ඒකකය කියන්නේ 1.666 ඍණ 24. ඒකෙන් බෙදෙනවා. එහෙනම් ඔන්න ඕක තමයි සාපේක්ෂ අණුක ස්කන්ධය. අණුක කිය අණුවක් කියන්නේ පරමාණු දෙකක් හෝ වැඩි ගණනක් එකට බැඳීමෙන් හැදෙන ඒකක. රසායනිකව බැඳිලා හැදෙන ඒකක වලට තමයි කියන්නේ අණු කියලා. ඒතර අණුවක් කියන්නේ පරමාණු වගේම කුඩා අංශු විශේෂයක්.
ඒවා ස්කන්ධය මනින්නේ අර විදියටම සාපේක්ෂ. ඒක නිසා තමයි අපි කියන්නේ සාපේක්ෂ අනුක ස්කන්ධය කියලා. හරි. ලියා ගන්නකො සාපේක්ෂ අනුක ස්කන්ධය කියන එක ඇත්තටම යම් අණුවක ස්කන්ධය C612 समस्थानिके स्कंदेन C612 समस्थानिके स्कंदेन C612 समस्थानिके स्कंदेन 12න් එකක් මෙන් C612 समस्थानिके स्कंदेन 12න් එකක් මෙන් කී ගුණයක්ද යන්න 12න් එකක් මෙන් කී ගුණයක්ද යන්න එම අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය ලෙස හඳුන්වනු ලැබේ. එම අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය ලෙස හඳුන්වනු ලැබේ. සාපේක්ෂ අණුක ස්කන්ධය ලෙස හඳුන්වනු ලැබේ. सापेक्ष अणुक स्कंधය ලෙස හඳුන්වනු ලැබේ. सापेक्ष අණුක ස්කන්ධය පහත පරිදි සෙවිය හැකි වේ. सापेक्ष අණුක ස්කන්ධය පහත පරිදි සෙවිය හැකි වේ. මේ දෙක ලියා ගන්න. ලියාගන්න සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට මෙන්ම සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට මෙන්ම සාපේක්ෂ අණුක ස්කන්ධයටද සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට මෙන්ම සාපේක්ෂ අණුක ස්කන්ධයටද ඒකකයක් නොමැත. සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට මෙන්ම सापेक्ष अणुक स्कंधයටද ඒකකයක් නොමැත. ඒකකයක් නොමැත. ඊට පස්සේ පොඩි මාතෘකාවක් ලියා ගන්න සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය කියලා. सापेक्ष सूत्र स्कंधය හරි දැන් අහගන්න හොඳට දැන් ඔන්න අපි කතා කරන්න යන්නේ මම පොඩ්ඩක් ආපහු දැන් මතක් කරන මුල. දැන් මේ අපි කතා කරන්නේ මේවයි ස්කන්ධය ගැනනේ පරමාණු අණු. මම ඕගොල්ලන්ට කිව්වා මූලද්‍රව්‍ය වල තැනුම් ඒකකය තමයි පරමාණු. මූලද්‍රව්‍ය වල තැනුම් ඒකකය තමයි පරමාණු. මම ඒක ආපහු ලියන්න නැත්නම් ඔයගොල්ලෝ මේක අපහැදිලි. පොතේත් ඒක ඇත්තටම පැහැදිලිව දක්වලා නැහැ. මූලද්‍රව්‍ය වල තැනුම් ඒකකය තමයි පරමාණු. දැනට මූලද්‍රව්‍ය හොයාගෙන තියෙනවා 120ක් විතර. මූලද්‍රව්‍ය දෙකක් හෝ කිහිපයක් එකට බැඳුනම හැදෙන ඒවා අපි කිව්වා සංසුද්ධ ද්‍රව්‍ය වලට කිව්වා සංයෝග. සංයෝගවල මම කිව්වා ඕගොල්ලන්ට වර්ග දෙකක් තියෙනවා කියලා. වර්ග දෙකක් තියෙනවා සංයෝග ප්‍රධාන සංයෝග අපි වර්ග දෙකකට වර්ග කරනවා කියලා කිව්වා. මේ රසායන විද්‍යාව යටතේ 10 වසරේදී 11 වසරේදී මේ සංයෝග ප්‍රධාන වර්ග දෙකකට බෙදනවා. ඒ තමයි එකක් තමයි සහ සංයුජ සංයෝග. සහ සංයුජ සංයෝග. අනිත් එක තමයි අයනික සංයෝග. සහ සංයුජ සංයෝග අයනික සංයෝග. සහ සංයුජ සංයෝග වල තැනුම් ඒකක තමයි අණු.
සහසංයුජ සංයෝගවල තැනුම් ඒකක තමයි අණු. අයනික සංයෝග කියන්නේ පුතේ හොඳට මතක තියාගන්න තනි තනියම ඉන්න අය නෙවෙයි. අයනික දැන් සහසංයුජ සංයෝග හැදෙනවා මේ ටික පොඩ්ඩක් මතක් කරගන්න පැහැදිලි කරන්න නැත්නම් උගලට පැහැදිලි නැති වෙනවා. සහසංයුජ සංයෝග කියන්නේ පරමාණු දෙකක් හෝ වැඩි ගන්න මේගොල්ලෝ තමයි මේ දෙකෙදිම ඉන්නේ හරිද? දෙක මේ සංයෝග හැදෙන්නේ පරමාණු වලින්. සහසංයුජ සංයෝග හැදෙන්නේ පරමාණු දෙකක් හෝ වැඩි ගණනක් ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන. හවුලේ තියාගත්තම තමයි සහසංයුජ. පරමාණු වලින් ඉලෙක්ට්‍රෝන පිට කරාම හැදෙන ධන ආයන. ඒ සමහර පරමාණු ඒ පිට කරන ඉලෙක්ට්‍රෝන ගත්තම හැදෙන ඍණ ආයන. මෙන්න මේ ධන ආයනයි ඍණ ආයනයි බෙදුවම හැදෙන සංයෝග වලට තමයි කියන්නේ අයනික සංයෝග. අයනික සංයෝග පරිසරයේ තියෙන අයනික දැලිස් විදියට. අයනික සංයෝග පරිසරයේ තියෙන්නේ අයනික දැලිස් විදියට. අයනික දැලිසක් කියලා කියන්නේ ධන ආයනයි ඒක වටේ තියෙන ඍණ ආයනයි ආයිත් ඍණ ආයනේ වටේ තියෙන ධන ආයනයි ආයිත් ධන ආයනේ වටේ තියෙන ඍණ ආයනයි ඔහොම බැඳිලා හැදෙන ලොකු ස්පටිකයක්. ලොකු කැටයක්. හොඳම උදාහරණය තමයි ලුණු කැට. අයනික දැලිසකට හොඳම උදාහරණය තමයි ලුණු. සෝඩියම් ක්ලෝරයිඩ්. සෝඩියම් ක්ලෝරයිඩ් කිය හැදිලා තියෙන සෝඩියම් ධන ආයන ක්ලෝරයිඩ් ඍණ ආයන. එකට බැඳිලා ලොකු කැටයක් හැදිලා තියෙනවා. එතන අපි ඒකට කියන්නේ අයනික දැලිස. අණු නෙවෙයි. අණු තනියෙන් ඉන්නේ. දැන් අපි බොන්නේ ජලය කියලා හිතමු. ඒ ජලයේ තියෙන ජල අණු. ඒතකොට ජල අණු වෙන් කරන්න පුළුවන්. අපිට අයනික දැලිසේ ධන ආයන ඍණ ආයන වෙන් කරන්න බෑ. ඒව එකට බැඳිලා ඉන්නේ. එතකොට මේ අණුවක් කියන්නේ කුඩා ඒකකයක්. අයනික දැලිසක් කියන්නේ මහ විශාල අයනික සංයෝගයක තියෙන දැලිස්. අයනික දැලිස්. එතකොට මේ අයනික දැලිසකදී අපි ගන්නවා මේ දැලිසේ තියෙන සරලම අනුපාතය. අපි හිතමු මේ මැග්නීසියම් එක්කෙනෙකුට ක්ලෝරීන්ලා දෙන්නේ බැඳිලා හැදෙන ලොකු දැලිසක්. ඒ කියන්නේ මෙන්න මේ වගේ. මැග්නීසියම් ඉන්න දෙපැත්තේ ඉන්න ක්ලෝරින්. මැග්නීසියම් ධන දෙකයිනේ. දෙපැත්තේ ඉන්න ක්ලෝරින් ඍණ ආයන. ආයිත් මෙතන ක්ලෝරීන්ගේ වටේ ක්ලෝරීන් එක්ක බැඳෙන මැග්නීසියම්. එහෙම හැදෙන ලොකු දැලිසක්. ඒතකොට හැමතිස්සෙම අපිට පේනවා එක මැග්නීසියම් කෙනෙක් එක්ක ක්ලෝරීන්ලා දෙන්නෙක් බැඳෙනවා. ආයිත් එක ක්ලෝරීන් කෙනෙක් එක්ක මැග්නීසියම් ඔහොම බැඳිලා හැදෙන ලොකු දැලිසක්. එතකොට ඒ දැලිසේ සරලම අනුපාතය ගත්තම ඒකේ අපි તો මැග්නීසියම් අයන 100ක් තියෙන ක්ලෝරයිඩ් අයන 200ක් තියෙනවා. එතකොට සරලම අනුපාතය වෙන්නේ 100ට 200 කියන්නේ 1ට 2. මෙන්න මේ සරලම අනුපාතයට අපි කියනවා මේ සරලම අනුපාතය අයනික දැලිස හැදී ඇති අයනවල ධන ආයන හා ඍණ ආයන අතර සරලතම අනුපාතයට කියනවා අපි කියනවා ඒකට ආනුභවික සූත්‍රය කියලා. අණුක සූත්‍රයේද අණුවක තියෙන සරලම අනුපාතයට කියන්නේ අණුවේ තියෙන පරමාණු එකිනෙක බැඳිලා හැදෙන සූත්‍රයට කියන්නේ අණුක සූත්‍රය. අයනික දැලිසේ තියෙන ධන ආයන ඍණ ආයන අතර තියෙන සරලම අනුපාතයට කියන්නේ ආනුභවික සූත්‍රය. ආනුභවික සූත්‍රය. ඒ කිව්ව එක තේරුම් නැත්ද දන්නේ නැහැ. ආනුභවික සූත්‍රය. ආපහු පොඩ්ඩක් අහගන්න. මම ආපහු කියලා දෙනවා. මොකද මම දන්නවා එකපාරට මේක කිව්වට තේරෙන්නේ නැහැ. හරිද? දැන් මම ආපහු මෙතන මුලින් ඉඳලම කියලා දෙන්නම්. වෙලාව කියට කමන්නේ අපිට මේක ඉක්මනට ඉවර කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපි එවිහිට කතා කරලා තේරෙන මට්ටමට මේක කතා කරගෙන යමු. මොකද මේ වැදගත් පාඩම්නේ. මේවා දැනගෙන තියෙන්න ඕන. දැනගන්න නැතුව භාගෙට ඉගෙනගෙන වැඩක් නැහැ. නොතේරි අපිට තේරෙන්නේ නැතුව භාගෙට ඉගෙනගෙන පාඩම කවර් කියලා වැඩක් නැහැ. අපි දැන් සිලබස් එක කවර් වෙලා ඉන්නේ. අපි මේ ටික ඉගෙනගෙන ඉවරයි කියලා වැඩක් නැහැ. පේපර් එකට උත්තර ලියා ගන්න බැහැ. හරිද? ඒක නිසා පුළුවන් වෙන මට්ටම දක්වා අපි කතා කරමු. මේ මීට කතා කරමු ගැටලුවක් නැහැ. හරි? දැන් ඔන්න මම කියාගෙන ගියේ දැන් අපි කතා කරනවා මූලද්‍රව්‍ය හා සංයෝග ගැන. අපි කතා කරන්නේ පදාර්ථය හැදිලා තියෙන මේ පදාර්ථයේ බෙදුවම අපි කියන්නේ එකක් තමයි සංශුද්ධ ද්‍රව්‍ය අනිත් එක තමයි මිශ්‍රණ. සංශුද්ධ ද්‍රව්‍ය බෙදුව මූලද්‍රව්‍ය හා සංයෝග. මූලද්‍රව්‍ය හැදිලා තියෙන තරුම් මේකට තමයි පරමාණු. පරමාණු දෙකක් හෝ වැඩි ගණනක් එකට බැඳලා තමයි හැදෙන්නේ සංයෝග. සංයෝග අපි බෙදනවා ප්‍රධාන කොටස් දෙකකට. ඒ කොටස් දෙක තමයි සහසංයුජ සංයෝග හා අයනික සංයෝග. සහසංයුජ සංයෝග කියන්නේ පරමාණු අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන හැදෙන සංයෝග වලට. සහසංයුජ බන්ධන කියලා කියන්නේ පරමාණු අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන ඇතිවන බැඳීම්. බන්ධන. එහෙම හැදෙන සංයෝග වල කියන සහසංයුජ සංයෝග. එක පරමාණුවකින් ඉලෙක්ට්‍රෝන පිට කරලා හැදෙන ධන ආයන. අනිත් පරමාණුවෙන් ඉලෙක්ට්‍රෝන අරගෙන හැදෙන ඍණ ආයන. ධන ආයනයි ඍණ ආයනයි අතර හැදෙන
බැඳීම් වලින් ඇති වෙන සංයෝගකට කියන අයනික සංයෝග. ඉතින් අයනික බන්ධන වලින් හැදෙන සංයෝගකට කියන අයනික සංයෝග. ධනායන හා ඍණායන අතර ඇති වෙන බැඳීමකට කියන අයනික බන්ධන. හවුල තියාගෙන ඇති වෙන බැඳීමකට කියන සහසායුජ බන්ධන. සහසායුජ බන්ධන වලින් හැදෙන සහසායුජ සංයෝග. ධනායන ඍණායන එකිනෙක බැඳලා හැදෙන අයනික සංයෝග. සහසායුජ සංයෝගයක අණුවක ඒ අණුව හැදිලා තියෙන පරමාණු අතර අනුපාතයට අපි කියනවා අණුක සූත්‍රය. අණුවක තියෙන පරමාණු දැන් උදාහරණයක් CO2 මේකට කියන්නේ අණුක සූත්‍රය. මේකේ තේරුම කාබන් එක්කෙනෙක් ඔක්සිජන්ලා දෙන්නෙක් එක්ක බැඳෙනවා. එතකොට අපිට සාපේක්ෂ අණුක ස්කන්ධය වහනකො මෙන්න මේ අණුවේ ස්කන්ධය සරලම අවස්ථාව මේකේ ස්කන්ධය තමයි බෙදන්නේ කාබන් 12 සමස්ථානික ස්කන්ධයෙන් 12කින්. එතකොට අපිට සාපේක්ෂ අණුක ස්කන්ධය ලැබෙනවා. මේකේ එහෙම බෑ. මේකේ තියෙන්නේ අයනික සංයෝග වල තියෙන්නේ ධනායන ඍණායන එකට බැඳිලා හැදෙන ලොකු කුට්ටියක්. දැන් මෙතන ධනායනයක් තියෙනවා. සෝඩියම් ධන. එයාගේ වටේ ඍණායන ක්ලෝරයිඩ් අයන තියෙන 6ක්. මෙහෙම බැඳිලා. කොහොම 6ක් තියෙනවා. ක්ලෝරයිඩ් ඔය විදිහට බැඳෙනවා. ආයිත් මේ ක්ලෝරයිඩ් වටේට මෙහෙම සෝඩියම් ධනායන 6ක්. ඔහොමම හැදිලා ලොකු කැටයක් හැදෙනවා. එතකොට මේ වගේ එකක අපිට කියන්න බෑනේ සීමාව. ඒක නිසා අපි කරන්නේ මේ ධනායන ඍණායන අතර සරලම අනුපාතිකම්. අපිට පේනවා මේ එක ගණනා කරන්න ඕනේ මේ ඔක්කොම කුට්ටියේ ලොකු කැටයේ තියෙන ධනායන ගාන වෙනම ගණන් කර ගන්න ඕනේ. ඍණායන ගාන වෙනම ගණන් කර ගන්න. ඒත් අපි ධනායන 1000ක් තියෙන ඍණායන 1000ක් තියෙන. ඒතකොට 1000ට 1000 කියන එකට එක. අන්න ඒක තමයි අපි සලකන්නේ මේ අයනික සංයෝගයේ ආනුභවික සූත්‍රය කියලා. ඒතර ආනුභවික සූත්‍රය තමයි අපි කියන්නේ ආනුභවික සූත්‍රයට අදාළව යම් පරමාණු දැන් අපි කතා කරන්නේ යම් අණුවක ස්කන්ධය කාබන් 612 සමස්ථානික ස්කන්ධයෙන් 12න් එකෙන් බෙදුවම ලැබෙනගේ. ඒකට අපි කියන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා. අයනික සංයෝග වල අණු නැති නිසා අපි ගන්නේ ආනුභවික සූත්‍රය. ආනුභවික සූත්‍රය කියන්නේ අයනික දැලිසේ තියෙන සරලම අනුපාතය. අයනික දැලිසේ තියෙන සරලම අනුපාතය අරගෙන අන්න ඒක බලනවා 112 සමස්ථානික ස්කන්ධයෙන් 12න් එකක් වගේ කී ගුණයක්ද යන්නේ. එතකොට අපි ඒකට කියන්නේ සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය. සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය කියලා කියන්නේ. දැන් ඕක ඒ කිව්වත් තේරුම් නැත්නම් පොඩ්ඩක් බලන්න ඕගොල්ලෝ පෙළ පොතේ 126 පිටුව. 126 පිටුව. 126 පිටුවේ කළු පාට තද අකුරෙන් හයිලයිට් කරලා තියෙන ටික පොඩ්ඩක් කියවන්න. හරිද? සමහර අයට ඒ කිව්වත් තේරෙන්නේ නැති අය ඇති. මේක කියලා තියෙන මෙහෙම. සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ NaCl. වැනි අයනික සංයෝග පවතිනුයේ අණු වශයෙන් නොව අයන දැලිස් වශයෙන්. දැලිසක් කියන එක ඔයගොල්ලෝ දැන් දන්නව මොකද්ද කියලා. ධනායන ඍණායන ආයිත් ඒකට ධනායන ආයිත් ඍණායන එහෙම බැඳිලා හැදෙන ලොකු කැටයක්. ධනායනයට ඍණායනය. ආයි ඍණායනයට ධනායන. කොහොම බැඳිලා හැදෙන යෝධ කැටයකට කියනවා අයනික දැලිසක්. අපිට මේකේ ධනායන 2000ක් තිබුණ ඍණායන 1000යි තියෙන්නේ. එතකොට සරලම අනුපාතය වෙන්නේ 2000ට 1000 කියන්නේ දෙකට එක. එතකොට ධනායන තිබුණ මැග්නි අපි තුමු ධනායන තිබුණේ ලිතියම්. ලිතියම් දෙකට ඔක්සිජන් එක්කෙනයි. ඒ ලිතියම් ඔක්සිජන් අන්න ඒකට කියනවා ආනුභවික සූත්‍රය. මෙන්න මේ සූත්‍රයට කියන්නේ ආනුභවික සූත්‍රය. දැන් උදාහරණයක් දීලා තියෙන සෝඩියම් ක්ලෝරයිඩ්. අයන දැලිසේ සෝඩියම් හා ක්ලෝරයිඩ් අතර Na ධන හා Cl ඍණ අතර පවතින සරලම අනුපාතය සලකා හි සූත්‍රය ලියනු ලැබේ. එය හඳුන්වනු ලබන්නේ ආනුභවික සූත්‍රය යනුවෙන්. අයනික සංයෝගවල අණු නොමැති බැවින් අණුක ස්කන්ධය ලෙස සලකනු ලබන්නේ සූත්‍රයට අදාළ ස්කන්ධය. මෙන්න මේ ආනුභවික සූත්‍රයට අදාළ ස්කන්ධය තමයි අණුක ස්කන්ධය විදිහට කරගන්නේ. මොකද ඒකේ අණු පිහිටලා නැහැ. තියෙන්නේ දැලිසක්. ඒකේ සරලම අනුපාතයට අදාළ ස්කන්ධය තමයි අපි ගන්නේ අණුක ස්කන්ධය විදිහට. අන්න ඒකට අපි කියනවා සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය එහෙම නැත්නම් සූත්‍ර ස්කන්ධය කියලා. වෙනසක් නැහැ. එතකොට අර විදියමයි මේ විදියටම මේ සරලම අනුපාතය ගන්න. නමුත් නම වෙනස්. සාපේක්ෂ සූත්‍ර ස්කන්ධ. ඒක හොඳට මතක තියාගන්න. එතකොට අයනික සංයෝගවල අණු නැහැ කියන එකත් මතක තියාගන්න. එතකොට හොඳට මතක තියාගන්න පරමාණු දෙකක් හෝ වැඩි ගණනක් එකට බැඳලා සංයෝග හැදෙනවා. සංයෝග වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි සහසංයුජ සංයෝග. අනිත් එක තමයි අයනික සංයෝග. සහසංයුජ සංයෝග හැදෙන්නේ ඉලෙක්ට්‍රෝන හවුල තියාගෙන පරමාණු අතර. අයනික සංයෝග හැදෙන්නේ ධනායන හා ඍණායන අතර ඇති වෙන බැඳීම. මේ දෙක දෙආකාරයක්. ඒකයි එහෙම අපි නම් දෙකක් භාවිතා කරේ. හරිද? නමුත්
එකම දේ වෙන්නේ. නමුත් නම් දෙක වෙනස්. පැහැදිලි ඇති. මට හිතෙනවා ওই ටික කිව්වම පැහැදිලි වෙයි කියලා. දැන් අයනික සංයෝග හදන්නේ කවුද අහුවොත් ඕගොල්ලන්ට මම ඒකක් කියලා කිව්වා. ආවර්තිතා වගුවේ පළවෙනි කාණ්ඩේ දෙවෙනි කාණ්ඩේ. අර ඕගොල්ලෝ දෙවෙනි කාණ්ඩේ කාවින් පඩිපෙළක් ඇන්දනේ. ඒ පඩිපෙළට වම් පැත්තේ. වම් පැත්තේ අය හදන්නේ අයනික සංයෝග. හොඳට මතක තියාගන්න ඒවා. අයනික සංයෝග වල සූත්‍රය අපි කියන්නේ අනුක සූත්‍රය කියලා නෙවෙයි ආනුභවික සූත්‍රය. ඒක අර අයනික දැලිසේ තියෙන සරලම අනුපාතය. අයනික දැලිසේ තියෙන සරලම අනුපාතය. හරි. මම ඕගොල්ලන්ට අන්තිමට ලියන්න දුන්නේ මොකක්ද පොඩ්ඩක් කියන්න. ඉතින් කියන මට අන්තිමට ලියන්න දුන්නේ මොකක්ද කියලා මාතෘකාවක් දුන්නාද? මාක් කරේ. ඉක්මනට. මොකද ලියන්න දුන්නේ අන්තිමට? සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය මාතෘකාව සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය. හරි. ඒක යටතේ ලියා ගන්න මෙහෙම. මූලද්‍රව්‍ය එකිනෙක බැඳී සෑදෙන සංයෝග වර්ග දෙකක් ඇත. ලියාගන්න. මූලද්‍රව්‍ය එකිනෙක බැඳී සෑදෙන සංයෝග වර්ග දෙකක් ඇත. මූලද්‍රව්‍ය එකිනෙක බැඳී සෑදෙන සංයෝග වර්ග දෙකක් ඇත. එක සහ සංයෝජ සංයෝග. සහ සංයෝජ සංයෝග. දෙක අයනික සංයෝග. දෙක අයනික සංයෝග. ඊළඟ රූලෙන් සහ සංයෝජ සංයෝගවල තැනුම් ඒකකය වන්නේ සංයෝගවල තැනුම් ඒකකය වන්නේ අණුය. නමුත් අයනික සංයෝග සෑදෙන්නේ ධන අයන හා ඍණ අයන. අයනික සංයෝග සෑදෙන්නේ ධන අයන හා ඍණ අයන එකිනෙක බැඳී දැලිසක් ආකාරයට වේ. එකිනෙක බැඳී දැලිසක් ආකාරයට වේ. මෙම දැලිසේ ධනායන හා ඍණායන බැඳී ඇති. මෙම දැලිසේ ධනායන හා ඍණායන බැඳී ඇති. සරලතම අනුපාතය සලකා ධනායන හා ඍණායන බැඳී ඇති සරලතම අනුපාතය සලකා එහි සූත්‍රය ලියනු ලැබේ. සරලතම අනුපාතය සලකා එහි සූත්‍රය ලියනු ලැබේ.
එය හඳුන්වන්නේ ආනුභවික සූත්‍රය යන නමිනි. එය හඳුන්වන්නේ ආනුභවික සූත්‍රය යන නමිනි. ආනුභවික සූත්‍රය යන නමිනි. අයනික සංයෝගවල අණු නොමැති නිසා අයනික සංයෝගවල අණු නොමැති නිසා එහි අණුක ස්කන්ධය ලෙස සලකනු ලබන්නේ එහි අණුක ස්කන්ධය ලෙස සලකනු ලබන්නේ අණුක ස්කන්ධය ලෙස සලකනු ලබන්නේ ආනුභවික සූත්‍රයට අදාළ ස්කන්ධයයි. ආනුභවික සූත්‍රයට අදාළ ස්කන්ධයයි. එය සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය ලෙස හඳුන්වයි. එය සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය ලෙස හඳුන්වයි. සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය ලෙස හඳුන්වයි. හරි. ඊට පස්සේ පොඩි මාතෘකාවක් ලියා ගන්න. සාපේක්ෂ අණුක ස්කන්ධය හෝ සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය සොයන සරල ක්‍රමය කියලා. සාපේක්ෂ අණුක ස්කන්ධය හෝ සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය සොයන සරල ක්‍රමය. සාපේක්ෂ අණුක ස්කන්ධය හෝ සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය සොයන සරල ක්‍රමය. සරල ක්‍රමය. සාපේක්ෂ අණුක ස්කන්ධය හෝ සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය සොයන සරල ක්‍රමය. දැන් ඉස්සෙල්ලා මම සමීකරණයක් දුන්නනේ හදන්න. සාපේක්ෂ අණුක ස්කන්ධය ඒකම තමයි සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය කියන්නේ. හරිද? අර වෙනස තියෙන්නේ දැලිසි කතන්දරේ විතරයි. දැන් ඕගොල්ලන්ට මම සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය අර විදියට ඉස්සෙල්ලා විදියට හොයන්න කිව්වොත් මෙන්න මේක තමයි සමීකරණය. सापेक्ष सूत्र स्कंदय समानයි දැලිසේ ආනුභවික සූත්‍රය. දැන් ඉස්සෙල්ලේ 91 ස්කන්ධයනේ. ආනුභවික සූත්‍රයට අදාළ ස්කන්ධය. ආනුභවික සූත්‍රයට අදාළ ස්කන්ධය බෙදනවා C612 පරමාණුවේ ස්කන්ධයෙන් 12න් 1. ඔක තමයි සමීකරණයෙන් ගණන් හදන ක්‍රමය. අයනික සංයෝගවල මේ ක්‍රමයට හොයන්න ඕනේ. අණු වල සහසංඛ්‍ය සංයෝගවල අර විදියට අණුවේ ස්කන්ධ බෙදනවා 612 සමස්ථානික ස්කන්ධයෙන් 12න් 1. හරි. ඔයිට වඩා ලේසි ක්‍රමයක් තියෙනවා. අපි එහෙම හදන්න යන්නේ නැහැ. මේ ගණන් හදන්න යන්නේ නැහැ. කරන්නේ මෙන්න මෙච්චර. දැන් අපි දන්නෝනේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධ. එක එක මූලද්‍රව්‍ය වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධ අපි දන්නවා. දැන් ඕගොල්ලෝ ගණනේ හෙවුවා පොටෑසියම් වලාව 39ක්. ක්ලෝරීන් වලාව 35.5. ඒ වගේ විද්‍යාඥයෝ හොයාගෙන තියෙන සාපේක්ෂ පරමාණුක ස්කන්ධ. පෙළ ගන්න ඕගොල්ලෝගේ පොතේ මේ පිටුව 123 පිටුවේ බලන්නකෝ.
ඕගොල්ලෝගේ පොතේ තියෙනවා හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධ 1යි. හීලියම් වල 4යි. ලිතියම් වල 7යි. බෙරිලියම් වල 9යි. බෝරෝන් වල 11යි. කාබන් වල 12යි. නයිට්‍රජන් වල 14යි. ඔක්සිජන් 16යි. ෆ්ලෝරින් 19යි. නියෝන් 20යි. සෝඩියම් 23යි. මැග්නීසියම් 24යි. ඇලුමිනියම් 27යි. සිලිකන් 28යි. ෆොස්ෆරස් 31යි. සල්ෆර් 32යි. ක්ලෝරින් 35.5යි. ඊට පස්සේ ආගන් වලට තියෙන 40ක්. පොටෑසියම් 39යි. කැල්සියම් 4යි. එතකොට අපි සාපේක්ෂ පරමාණු ස්කන්ධ දන්නවා. එහෙනම් ලේසි ක්‍රමයක් තියෙනවා. මේක නෙමෙයි. මේ තියෙන්නේ අමාරු ක්‍රමය නෙමෙයි. මේක ගණන් හදන්න එපා. සාපේක්ෂ අණුක ස්කන්ධය. එහෙම නැත්නම් සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය වෙන ලේසි ක්‍රමය තමයි ඒ අණුව හෝ ඒ ආනුභවික සූත්‍රයට අදාළ පරමාණු වල සාපේක්ෂ පරමාණු ස්කන්ධ එකතු කරන එක. සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන ලේසි ක්‍රමය තමයි ඒ අණුව හැදිලා තියෙන පරමාණු වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධ එකතු කිරීම. මේ බලන්න කාබන් ඩයොක්සයිඩ්. දැන් අපි දන්නවා කාබන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධ 12යි. ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධ 16යි. ඕක කටපාඩම් කරන්න ඕනේ නැහැ. මොකද ගාණක් ආවොත් ඕවා දෙනවා. වරහන් ඇතුලේ දෙනවා. කාබන් 12යි. 12 ඒවා මෙතන ඉන්නේ එක්කෙනයි. කාබන් 12යි 12 ඒවා එක්කෙනයි. එකතු කරනවා. ඔක්සිජන් 16යි. 16 ඒවා දෙන්නයි. ඇයි මෙතන O2 නේ 2. 12 වරක් එක 12යි 16 වරක් දෙක 32යි. ඔන්න කාබන් ඩයොක්සයිඩ් වල සාපේක්ෂ අණු ස්කන්ධ. හරිද? O level වලත් ඔය ටික හැමම දෙනවා. අනිවාර්යෙන් දෙනවා. පේපර් වල දැන් වාර විභාග පේපර් වල නොදෙන්න පුළුවන්. O level වල අනිවාර්යෙන් දෙනවා. හදිසියෙවත් ගාන ගාව දුන්නේ නැත්තම් ගාන ගාව ඒ ගානේ ප්‍රශ්නෙට අදාළව තියෙන තැනට නැත්තම් පළවෙනි පිටුව පෙන්නන්න පේපර් එකේ. පළවෙනි පිටුවේ අනිවාර්යෙන් තියෙනවා. හරිද? අර උපදේශ කියලා තියෙන එතන යටින් තියෙනවා. නැත්තම් අනිවාර්යෙන් ප්‍රශ්නේ තියෙන තැන තියෙනවා. ඔය දෙකේ රැන් දෙකකින් එකක තියෙනවා මේක. මෙන්න ලේසි ක්‍රමය. දැන් මේ අණුවක්නේ ආනුභවික සූත්‍රය ලියමු. මෙන්න ආනුභවික සූත්‍රය MgCl2 මේක අයනික දැලිසා. ඒකේ නම විතරයි වෙනස් වෙන්නේ. හොඳට මතක තියාගන්න නම විතරයි. හරිද? වෙන මොකුත් වෙනස් වෙන්නේ නැහැ. මැග්නීසියම් 24යි. 24 ඒවා එකයි. ක්ලෝරින් 35.5යි. ඒ වගේව දෙන්නෙක් ඉන්නේ. 24 ඒවා එක්කෙනෙක් 24යි 35.5 ඒවා දෙන්නෙක් 71යි. උත්තරේ එනෝ 95යි. බලන්න කොච්චර ලේසිද. ඒකක නැහැනේ අපි ඉගෙන ගත්තානේ. සාපේක්ෂ අණුක ස්කන්ධයට ඒක කියන්නේ සාපේක්ෂයිනේ. සාපේක්ෂ පරමාණු ස්කන්ධ අණු කොන්න ඔය විදිහට තමයි ලේසි ක්‍රමය. ඕක තමයි ලේසි ක්‍රමය. හරි. එහෙනම් අපි ඕක පොඩ්ඩක් ලියා ගමු. ආපහු මම පොඩ්ඩක් ඒක කියලා දෙන්න. හරිද? ආපහු එකපාරක් අහගන්න. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හරි සාපේක්ෂ අණුක ස්කන්ධය හරි සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය හරි සොයන ලේසි ක්‍රමයක් තියෙනවා. සාපේක්ෂ අණුක ස්කන්ධය හෝ සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය හොයන ලේසි ක්‍රමයක් තියෙනවා. ඒ ලේසි ක්‍රමය තමයි යම් අණුවක් අපිට හොයන්න තියෙන සාපේක්ෂ අණුක ස්කන්ධය ඒ අණුව හැදිලා තියෙන පරමාණු වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධ එකතු කරනවා. එකතු කරාම අපිට ලැබෙන සාපේක්ෂ අණුක ස්කන්ධ. සාපේක්ෂ පරමාණුක ස්කන්ධ එකතු කරන්න නම් අපි දැනගෙන තියෙන්නේ බෑ. ඒවා කටපාඩම් කරන්න ඕනේ නැහැ. ඒවා ගානේ අනිවාර්යෙන් දෙනවා. හරිද? ගාන ප්‍රශ්නයක් එනවනම් සාපේක්ෂ අණුක ස්කන්ධ හොයන්න කියලා ගොඩක් වෙලාවට ප්‍රශ්න එන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්න කියන්නේ ප්‍රශ්නයක කොටසක්. හරිද? මේවා ඕන වෙනවා ආයිත් 11 වසරේදී සාන්ද්‍රණය ගණන් හදන්න. එතකොට සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ගානේ දීලා තියෙන අපිට මෙන්න මේ විදිහට මම මේ ඉරියන් අඳින්නේ මොකද දන්නවද? පටලැවීම වළක්ව ගන්න. නැත්නම් කාට හරි කාබන් 12යි 12 එකයි ඔක්සිජන් 16 16 32යි 32යි 12 44යි කියලා හිතින් හදන්නත් පුළුවන්. නමුත් අණුව දික් වෙනකොට අපිට අතපසු වීම වෙන්න පුළුවන්. දැන් අපි කාබන් වලින් පල්ලෙහාට ඉරක් ගත්තෙන් නම් අපි දන්නවා කාබන් ඔන්න කාබන් එක්කෙනා ඉන්නේ ඒක අපි හොයාගෙන. ඔක්සිජන්ලා දෙන්නා ඉන්නේ දෙන්නගේ අගය හොයාගෙන. තව එක්කෙනෙක් ඉගෙන ඉරක් ගන්න එයාගේ අගයත් අපි අතුල් කරලා. එහෙම අතහැරෙන්නේ නැහැ. අතහැරෙන්නේ නැහැ මෙන්න මේ යටට ඉරි කැල්ලක් ගහලා මේක මේට පුරු වුණා. එතකොට 12 වරක් එක 12යි 16 වරක් දෙක 32යි 12යි 32යි 44යි. මේ ආනුභවික සූත්‍රය. මේ අයනික දැලිතක සරලම අනුපාතය. මැග්නීසියම් හා ක්ලෝරින් මැග්නීසියම් ධනායනයි ක්ලෝරින් ඍණායනයි ධන දෙකයි නැහැ ක්ලෝරයිඩ් ඍණායනයි
එක අවර තමයි මැග්නීසියම් ක්ලෝරයිඩ්. ඒකේ සරලම අනුපාතය MgCl2. මැග්නීසියම් 24යි. 24 ඒව එක්කනේ. ක්ලෝරින් 35.5. 35.5 දෙන්නේ. එතකොට එනවා 71යි 24යි 95යි. මෙන්න මේක තමයි ලේසිම ක්‍රමය. එහෙනම් යම් අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්න නම් ඒ අණුව හැදිලා තියෙන පරමාණු වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධ එකතු කළ යුතුයි. හරි. ඔක ලියා ගන්න මෙහෙම. යම් අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධය සෙවීමට නම් යම් අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධය සෙවීමට නම් යම් අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධය ලෙහෙසියෙන් සෙවීමට නම් යම් අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධය ලෙහෙසියෙන් සෙවීමට නම් එම අණුව සෑදී ඇති පරමාණු වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධ එකිනෙක එකතු කිරීම කළ යුතු වේ. එම අණුව සෑදී ඇති පරමාණු වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධ එකිනෙක එකතු කිරීම කළ යුතු වේ. උදාහරණ කියලා මේ දෙක ලියා ගන්න. උදාහරණ කියලා මේ දෙක ලියා ගන්න. CO2 කාබන් 12යි 12 ඒව 1යි. ඔක්සිජන් 16යි 16 ඒව 2යි. 12 වරක් 1 12යි 16 වරක් 2 32යි 32යි 12යි 44යි. අය මැග්නීසියම් 24යි 24 ඒව 1යි. ක්ලෝරින් 35.5යි 35.5 ඒව 2ක් 71යි 71යි 24යි 95යි. ওই විදියට හදන්න. දැන් අපි උදාහරණ ටිකක් කරමු. හරි. මම මේ පැත්තේ ලියන්න සාපේක්ෂ අණුක ස්කන්ධ හොයන ටික මේ පැත්තේ ලියන්න සාපේක්ෂ සූත්‍ර ස්කන්ධ. හදන්න බලන්න මෙන්න මේ ටික මනට. සාපේක්ෂ අණුක ස්කන්ධ සොයන්න මේ පැත්තේ සාපේක්ෂ සූත්‍ර ස්කන්ධ සොයන්න. වෙනසක් නැහැ. දෙකම එකයි. නම විතරයි වෙනස. මොකද මේ පැත්තේ අයනික සංයෝග මේ පැත්තේ රාසායනික සංයෝග. ස්කන්ධ සොයන්න. අණුක ස්කන්ධ මෙන්න මේවා. හොයන්න බලන්න. H2SO4. ඕගොල්ලෝගේ පොතේ තියෙනවා මේවට අදාළ මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධ. CO NH2
ඉක්මනට ටික හදන්න ඉක්මනට. හරි. අපි බලමු දැන් මම මේ ටික උත්තර හදන්නම් බලන්න ඕගොල්ලෝ හදපුවා හරිද කියලා. හරිද? දැන් අපි කරන්න යන්නේ සාපේක්ෂ අනුක ස්කන්ධය සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය මේ ලේසි ක්‍රමයට හොයන හැටි. උදාහරණ ටික. පළවෙනි එක තියෙන්නේ H2SO4. එතකොට අපි කරන්නේ මෙහෙමයි H2SO4 කියලා ලියා ගන්න. ලියලා මෙහෙම ඉරක් ගහ ගන්නවා. හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 1යි. මෙතන තියෙන හයිඩ්‍රජන්ලා දෙන්නේ එක් වරක් දෙක එකතු කිරීම. සල්ෆර් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 32යි 32 ඒවා එක්කෙනෙක් එකතු කිරීම. නෙමෙයි ඉරක් ගහගන්නේ මේක අතර ගන්නවට. හරිද? ඒකත් මතක තියාගන්න. ඉර ගැහිීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ පල්ලෙහාට ඉරක් ගැහිීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අතහැරීම නැත්තම් අපිට මග හැරෙන එක වළක්ව ගන්න. හරිද? මග හැරෙන එක වළක්ව ගන්න. මෙතන ඔක්සිජන් 16යි 16 ඒවා 4යි. එක් වරක් දෙක 2යි 32 ඒවා එකක් 32යි 16 වරක් 4 64යි. එතකොට 2යි 2යි 4යි 4යි 8යි 6යි 3යි 9යි උත්තර එනවා 98යි. ඔන්න සල්ෆියුරික් අම්ලයේ සාපේක්ෂ අණුක ස්කන්ධය. දැන් මේක හරි. ඔයගොල්ලෝ කරනම් බලන්න මේ විදිහට තමයි හදන්නේ. හරිද? දෙවෙනි එකට යන් CONH22. ඔන්න උතර පොඩි ගැටලුවක් තියෙනවා වරහණක් තියෙනවා. බලමු වරහණත් එක්ක සුළු කරන්න හැටි. බලා ගන්න. මේක හරි කරනවා මම හිතනවා. අපි යන් ඊළඟ එකට CONH22. CO වරහණ NH2 වරහණෙන් පිට දෙහුන්ටට බලාගෙන ඉන්න. වරහණක් තියෙන කොට මේක සුළු කරන්නේ කොහොමද කියලා. කාබන් 12යි 12 ඒවා එකයි. එකතු කිරීම. ඔක්සිජන් 16යි 16 ඒවා එකයි. එකතු කිරීම. ඊට පස්සේ අපි වරහණ දානවා. ඊට පස්සේ වරහණන්නේ තියෙන්නේ. එනම් වරහණ දාන්න ඕන. කාබන් 12යි 12 ඒවා එකයි. ඔක්සිජන් 16යි 16 ඒවා එකයි. ඊට පස්සේ වරහණ දැම්මා. වරහණ ඇතුලේ තියෙන නයිට්‍රජන් 14යි වරහණ ඇතුලේ තියෙන එක මුකුත් නැහැ කියන්නේ එක 14 ඒවා එකයි. එකතු කිරීම. හයිඩ්‍රජන් 1යි එක ඒවා දෙකක් තියෙන වරහණ ඇතුලේ. ඊට පස්සේ වරහණෙන් පිට තියෙන දෙකේ ඉලක්ක කරනවා. ඔයගොල්ලෝ ගණන් වලදී දන්නවා වරහණ කියන්නේ ගුණ කිරීම කියන එක. මෙතනත් ඒකම තමයි. හරි එතකොට අපි මේක සුළු කරමු 12 වරක් එක 12යි 16 වරක් එක 16යි එකතු කිරීම වරහණ ඇතුළේ සුළු කරනවා 14 වරක් එක 14යි එක් වරක් දෙක 2යි 14යි 2යි 16යි වරහණට පිටින් දෙකේ ඉලක්කම තියෙනවා 12යි 16යි 28යි එකතු කිරීම 16 වරක් දෙක වරහණ කියන්නේ ගුණ කිරීම 28 ධන 32 උත්තරය එනවා 60යි ඔන්න ඔහමයි සුළු කරන්නේ හරියටම ওই ක්‍රමය අල්ලගන්න. හරිද? ওই විදිහට තමයි ඔක සුළු කරාම අපිට පිළිතුර එන්නේ. මේ තියෙන්නේ CONH22 කියලා කියන්නේ යූරියා. යූරියා වල සාපේක්ෂ අණුක ස්කන්ධය එනවා මතක තියාගන්න 60. 60 යූරියා වල සාපේක්ෂ අණුක ස්කන්ධය 60යි. අපි ඊළඟට බලමු C6H12යි O6යි. C6යි H12යි O6යි. කාබන් 12යි 12 ඒවා 6යි. හයිඩ්‍රජන් 1යි 1 ඒවා 12යි. ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 16යි 16 ඒවා 6යි. 16 ඒවා 6යි. 12 වරක් 6 72යි. 1 වරක් 12 12යි. 16 වරක් 6 96යි. 6යි 2යි 8යි 2යි 10යි බිඳුව එකක් ගියා. 9යි 1යි 10යි. 11යි 7යි 18යි. උත්තරේ එනවා 180. ග්ලූකෝස් C6යි H12යි O6යි කියන්නේ ග්ලූකෝස්. ග්ලූකෝස් වල සාපේක්ෂ අණුක ස්කන්ධය 180යි. හරිද? හරි. අපි එහෙනම් ඊළඟ එකට යමු. ඊළඟට තියෙන C2H5OH.
C2H5OH. කාබන් 12යි 12 එකයි. හයිඩ්‍රජන් 1යි 1 ඒවා 5යි එකතු කිරීම. ඔක්සිජන් 16යි 16 එකයි එකතු කිරීම. හයිඩ්‍රජන් 1යි 1 ඒවා 1යි. 12 වරක් 1 12යි 1 වරක් 5 5යි 16 වරක් 1 16යි 1 වරක් 1 1යි. 12යි 5යි 17යි කාබන් දෙකයි. sorry කාබන් 2යි C2 නේ. නම් 12 වරක් 2 කීයද? 24යි. 6යි 1යි 7යි 7යි 5යි 12යි 4යි 16න් 6 එකක් ඉතුරුයි 2යි 1යි 3යි 1යි 4යි උත්තර එනවා 46. 46යි. හරි. ඊළඟට යමු HCl. එක ලේසි. HCl. හයිඩ්‍රජන් 1යි 1 ඒවා 1යි ක්ලෝරින් 35.5යි ඒ වගේ එකයි උත්තර එනවා 36.5යි. 36.5. මේ ටික හොයාගන්න පුළුවන් නම් මවුලයක් කියන එක මහ ලොකු වැඩක් නෙමෙයි. අවගඩ්‍රෝ නියතය කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි. හොඳට මතක තියාගන්න දරුවෝ මේක මේ අගේ හොයාගත්තා මේක ග්‍රෑම් වලින් ගන්න මේක ග්‍රෑම් වලින් ගත්තන් එතන තියෙන්නේ මවුල එක. දැන් මම අහනවා HCl මවුල එකක ස්කන්ධය කීයද? ඕගොල්ලන්ට කීයද කියන්නේ? HCl මේ තියෙන HCl මවුලයක් කියන එක මම තාම කියලා දුන්නේ නැහැ. ඊළාට අපි කතා කරන්නේ මවුලයක් ගැන. මම මේ නිකන් ඕගොල්ලන්ට කියන්නේ මේක හොයගුවම මවුලේ හොයාගන්න හැටි. HCl මවුලයක් යන ග්‍රෑම් කොපමණද කියලා ප්‍රශ්නයක් එනවා. උත්තරේ 36.5 ග්‍රෑම්. 36.5 ග්‍රෑම්. සාපේක්ෂ අණුක ස්කන්ධය ග්‍රෑම් වලින් ගත්තම එතන මවුලයක් තියෙනවා. අණු වල නම් පරමාණු වල නම් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ග්‍රෑම් වලින් ගත්තම එතන මවුලයක් තියෙනවා. මම ඕගොල්ලෝ ගෙවුවත් හයිඩ්‍රජන් මවුලයක් යන හයිඩ්‍රජන් පරමාණු කොපමණ ස්කන්ධයක්ද කියලා ග්‍රෑම් 1යි. මොකද හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 1යි. ක්ලෝරින් මවුලයක් කියන්නේ ක්ලෝරින් පරමාණු මවුල එකක් කියන මවුලයක් කියන්නේ මවුල එකක් කියන්නේ ග්‍රෑම් කීයක්ද ඇහුවොත් ග්‍රෑම් 35.5යි. HCl මවුල එකක් කියන්නේ ග්‍රෑම් 36.6යි. මොකද 36.5 මොකද මේ දෙන්න එකතු වෙලානේ HCl නේද? ඒතර 1යි 35.5 ඒතර 36.5යි මවුල එකක් කියන්නේ. හරි අපි ඉතර ඕනෑම නිකන් කිව්වේ ඒක නිකන් අර ඔයගොල්ලන්ට මෙහෙම හදුවම එතකොට මතක හිටිනෝනේ. දැන් මේකත් එක්ක මවුලේ සම්බන්ධ වෙන හැටි. හරි. අපි යන් ඊළඟට මේ පැත්තට. ආනුභවික සූත්‍රය. මේ විදියමයි වෙනසක් නැත. හරිද? වෙනස තියෙන්නේ නම විතරයි. මොකද මේක අයනික දැලිසක සරලම අනුපාතය මේක අණුව. එච්චරයි වෙනස. මැග්නීසියම් කාබනේට් MgCO3. මැග්නීසියම් 24යි. 24 ඒව එකයි. කාබන් 12යි. 12 ඒව එකයි. ඔක්සිජන් 16යි. 16 ඒව 3යි. 24 ඒව එකක් 24යි. 12 ඒව එකක් 12යි. 16 වරක් 3 48යි. 4යි 2යි 6යි 6යි 8යි 14න් 4 එකක් ඉතුරුයි 3යි 4යි 4යි 8යි උත්තර එනවා 84යි. ඊළඟට ඇමෝනියම් ෆොස්ෆේට්. ඇමෝනියම් ෆොස්ෆේට් බලමු. වරහණක් තියෙන එකක් NH4 වරහණෙන් පිට 3 PO4 වරහණ දාගන්න. වරහණ දාගෙන වැඩි පටන් ගන්න. ඒක තමයි හොඳම වැඩි. නයිට්‍රජන් 14යි 14 ඒවා 1යි. හයිඩ්‍රජන් 1යි 1 ඒවා 4යි. වරහණ වහ. වරහණෙන් පිට තියෙනවා 3. හරිද? වරහණෙන් පිට තියෙනවා 3 වෙනි 3. ඊළඟට එකතු කිරීම ෆොස්ෆරස් 31යි 31 ඒවා 1යි. එකතු කිරීම මෙතන ඊට මැද නිසා මම පොඩ්ඩක් යටට ගන්නවා ඔක්සිජන් 16යි 16 ඒවා 4යි. හරිද? 14 වරක් 1 4යි 1 වරක් 4 4යි 14යි 4යි 18යි. 18 වරහණ කියන්නේ වැඩි කිරීම 3. එකතු කිරීම 31 ඒවා 1 31යි 16 ඒවා 4ක් කියන්නේ 64යි. 18 ඒවා 3 8 වරක් 3 24න් 4 දෙකක් ඉතුරුයි 3 වරක් 1 3යි 2යි 5යි. 54 එකතු කිරීම 31 එකතු කිරීම 64. 4යි 4යි 8යි 1යි 9යි. 6යි 3යි 9යි 5යි
14යි. උත්තරේ 149. 149. දැන් ඔයගොල්ලන්ට මේවා තනියම පුළුවන් වෙන්න ඕන. හරිද? ඔය ගානට යනවා කියන්නේ මම මේ එමිහිටම මේක කියලා දෙන්නේ මොකද මේකෙන් ගොඩාක් විෂය කොටසක් ආවරණය වෙන නිසා. මොකද මෞලය, මේ සාපේක්ෂ අණුක ස්කන්ධ, සාපේක්ෂ පරමාණු ස්කන්ධ ඒවා ගැන දැනගෙන තියෙනවා කියන්නේ අපිට ගොඩාක් රසායන විද්‍යාවේ කරුණු ගොඩාක් කියන්නේ පේපර් එක වුණත් ගොඩාක් අපිට උත්තර ලියන්න පුළුවන් මට්ටමට අපි හැදෙනවා. ඒකයි. හරි. ඊළාට Al2CO32 බලමු. Al2CO32 Al2 වරහන CO3 2 නෙවෙයි වැරදුනා 3 මෙතන. ඇලුමිනියම් වල සංයුක්තාව 3යි. සූත්‍රයේදී සංයුක්තා මාරු වෙනෝනේ. ඇලුමිනියම් 27යි. 27 ඒවා 2යි. එකතු කිරීම වරහන දාගන්න කාබන් 12යි 12 ඒවා 1යි එකතු කිරීම ඔක්සිජන් 16යි 16 ඒවා 3යි වරහනෙන් පිට 3. 27 ඒවා 2ක් 54 එකතු කිරීම 12 වරක් 1 12යි වරහන දැම්මා 16 වරක් 3 48යි වරහනෙන් පිට 3. 54 එකතු කිරීම 48යි 12යි කියන්නේ 60යි 60 වැඩි කිරීම 3. 54 එකතු කිරීම 180. 4යි 8යි 5යි 13යි උත්තර එනවා 234යි. ඇලුමිනියම් කාබනේට් 234යි. හරිද? අපිට අන්තිම එකට කතා කරන්න තියෙන්නේ පොටෑසියම් නයිට්‍රේට් KNO3 බලමු. KNO3 KNO3 පොටෑසියම් 39යි 39 ඒවා 1යි. නයිට්‍රජන් 14යි 14 ඒවා 1යි. ඔක්සිජන් 16යි 16 ඒවා 3යි. 39 ඒවා එකක් 39යි 14 ඒවා එකක් 14යි 16 වරක් 3 48යි. 9යි 4යි 13යි 13යි 8යි 21න් 1 දෙකක් ඉතුරු 4යි 2යි 6යි 7යි 7යි 3යි 10යි 101. ඔය තියෙන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධ හා සාපේක්ෂ සූත්‍ර ස්කන්ධ හොයන ආකාරය. සාපේක්ෂ අණුක ස්කන්ධ හා සාපේක්ෂ සූත්‍ර ස්කන්ධ හොයන ආකාරය.